හොඳයි එහෙනම් තෙරුවන් සරණයි සියලු දෙනාටම. හොඳයි. හොඳයි මම මුලින් කෙටි කාරණා කීපයක් ඕගලන්ට ප්‍රකාශ කළා. මම ඊට පස්සේ ඕගලන්ට අවස්ථාව දෙන්න ප්‍රශ්න අහන්න. මොකද මම හිතන විදිහට අපි මේ බණ අහනවා කියලා එකක් ඇත්තටම නැහැ. බණ අහනවා කියලා එකක් නැහැ. ඇත්තටම තියෙන්නේ තමන්ගේ තියෙන මේ ප්‍රශ්නය සාකච්ඡා කරලා ඒකට විසඳුම් හොයන එක. ඒ විසඳුම සොයාගන්න එක. මම මෙහෙම කතාවකින් පටන් ගන්නම්. කවුරු හරි නිවන හොයාගෙන යනවා නම් කවදාවත් යාට නිවන ලැබෙන්නේ නැහැ. ඒක හොඳට මතක තියාගන්න. කවුරු හරි කෙනෙක් නිවන හොයාගෙන යනවා නම් එයාට නිවන ලැබෙන්නේ නැහැ. හැබැයි තවුරු හරි කෙනෙක් Tamanට තියෙන ප්‍රශ්නය හොයාගෙන යනවා නම් Taman තියෙන මේ දුක, පීඩාව, මේ මොකද්ද මේ පැවැත්ම අන්න ඒක හොයාගෙන යනවා නම් ඒක මොකද්ද කියලා හොයාගෙන යනවා නම් එයාට නිවන ලැබෙනවා. හැබැයි කවුරු හරි නිවන හොයාගෙන යනවා නම් එයාට නිවන ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ දැන් ඇත්තටම අපේ ලෝකේ තියෙන වැඩපිළිවෙලක්. ඒ ලෝකේ තියෙන වැඩපිළිවෙල තමයි අපි මොකක් හරි එකක් අලුත් තත්යකටපත් වෙනවා. ඒ කියන්නේ දැන් අපි දුප්පත් වෙලා හිටියේ නම් පොහොසත් වෙන්න හදනවා. අපිට අධ්‍යාපනය නැත්තම් අපි අධ්‍යාපනය ලබා ගන්නවා. ඒ කියන්නේ උපාධියක් එහෙම නැත්නම් වෙනත් දෙයක් ලබා ගන්නවා. ඒ වගේම අපිට වාහනයක් නැත්නම් වාහනයක් ලබා ගන්නවා. ඊළඟට අපිට තනතුරක් නම්බුවක් එහෙම නැත්නම් මොන හරි විශේෂ දෙයක් නැත්නම් ඒ දේ ලබා ගන්න යනවා. හරිද? එතකොට ඕගොල්ලෝ හිතනවා මේ ක්‍රමයටම තමයි අපි මේ නිවන් දකින්න ක්‍රමෙත් තියෙන්නේ කියලා. එතකොට ඕගොල්ලෝ නිවනක් කියලා එකක් අහලා ඒක දැනගෙන ඊට පස්සේ ඕගොල්ලෝ ලබා ගන්න හදනවා ඒක. ඉතින් මේ නිවන කියන එක ඔබලා මේම ලබා ගන්න හදනකොටම මේ නිවන සෑහෙන දුරට යනවා. සෑහෙන දුරට යනවා විතරක් නෙමෙයි ඒ නිවන් දකින්න හදන එකෙන් ඕගොල්ලෝ අර කලින් ගෙවල් දොරවල් යාන වාහන ඉඩ කඩම් ගන්න ගිහිල්ලා තනතුරු අධ්‍යාපනයේ මේවා ගන්න කියලා යම් දුකක් වින්දාද ඒ හා සමාන දුකකටපත් වෙනවා. මොකද්ද? මේ නිවන් දකින්න ගිහිල්ලා ඒක ඇතුලේ. එහෙනම් ඉස්සල්ලාම නිවන් දකින්න එක පොඩ්ඩක් පැත්තකට තියලා තමන්ගේ මේ තියෙන දුක පීඩාව තමන්ට මේ තියෙන ප්‍රශ්නේ මොකද්ද කියලා අන්න ඒක තෝරගන්න. ඒක ඉස්සලා තෝරගෙන ඉන්න. නැත්තම් ඕගොල්ලෝ නිවන් දකින්න යන්නේ කවුරු හරි කියන හින්දානේ. ඕගලන්ට ඕනේ කවට නෙමෙයිනේ. මම කියන්නේ ඒක එහෙම ලබා ගන්න එකක් නෙමෙයි. ඕගලන්ට මේ දැනට මේ දැනෙන දෙයක් තියෙනවා. ඕගලන්ට ප්‍රශ්නයක් තියෙනවනේ ජීවිතේ. ජීවිතය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. ඒ ජීවිතය පිළිබඳ දුකක් තියෙනවා. සමහර ජීවිතේ ඕගලන්ට දුකක් දැනෙන්නේ නැතුව ඇති. ඇත්ත කතාව. හැබැයි ඕගලන්ට ප්‍රශ්නයක් තියෙනවා සතුට පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. ඕගලන්ට කැමති විදිහට සතුට ගන්න බෑ. ඉතින් මේ ජීවිතේ තියෙන මේ වගේ ප්‍රායෝගික ප්‍රශ්න ටිකක් තියෙනවා. මම කියන්නේ කවුරු හරි සිහි බුද්ධියෙන් යුතුව මේ ප්‍රායෝගික ප්‍රශ්න ටික කෙරේ හොඳ අවධානයෙන් හිටියනම් මේ ප්‍රායෝගික ප්‍රශ්න කොහොමද මේ එන්නේ කියලා මේ පීඩාව දුක එහෙම නැත්නම් මේ සතුට එක දිගට තබා ගන්න නොහැකිකම අතෘප්තිකර ස්වභාවය මේ වගේ එදිනෙදා මේ ඔබේ පැවැත්ම පිළිබඳ යම් තියෙන මේ ප්‍රශ්න ටිකට ඔබ නිවැරදි අවධානයෙන් සිටියනම් අන්න ඒවට විසඳුම් හෙව්වනම් අන්න එහෙම විසඳුම් හොයන කෙනෙකුට ඒ ලැබෙන විසඳුම හරහා තමයි නිවන ඉස්මතු වෙන්නේ. නැතුව නිවන හොයාගෙන යන කෙනෙකුට නිවන හම්බෙන්නේ නැහැ. මේ කියන කතාව උඩින් අල්ලගන්න එපා. මේක ටිකක් ගැඹුරුයි මේ කියන කතාව. ඒ හින්දා මම ඕගලන්ට පොඩි අවස්ථාවක් දෙනවා. ඕගලන්ගේ තියෙන ජීවිතේ තියෙන මොකක් හරි ඔය තියෙනවනේ ගැටලු ටික. අන්න ඒ ගැටලු ටික ඉදිරිපත් කරා. දැන් ඕගොල්ලන්ට ඇත්තටම මෙහෙම එකක් තියෙන්නේ. මුගොල්ලෝ යනවා මේ පටිසම්පාද ඉගෙන ගන්න. චතුරාර්ය සත්‍ය මොකක්ද කියලා ඉගෙන ගන්න. මේවට අර්ථකථන දක්ව ගන්න. මෙන්න මෙහෙම අරගෙන මේ අරගත්තු මේ අර්ථකථන ඔස්සේ ඔබට නිවන ලැබෙනවා කියලා හිතනවා නම් ඒක වැරදි. මෙහෙම අර්ථකථන ටිකක් අරගෙන පොතේ දැනුමක් ඉස්මතු කරගෙන
මේ කවදාවත් මේක තෝරගන්න බෑ. මේකේ පරේක්ෂණයේ තියෙන්නේ පොතකවත් බාහිරවත් නෙමෙයි. මේ පරේක්ෂණයේ තියෙන්නේ මේ සැබෑ පරේක්ෂණය ඔබට දැනෙන දේත් එක්ක. ඔබට ආසාවල් තියෙනවා. ඔබට පීඩාවල් තියෙනවා. ඔබට දැනෙන යමක් තියෙනවා. ඒ දැනෙන යමක් තුල තමයි සියලුම දේ තියෙන්නේ. ඉතින් ඔබ ඒක අධ්‍යයනය නොකර කොච්චර පොත් අධ්‍යයනය කරත් වැඩක් වෙන්නේ නැහැ. ඔබ ඒක අධ්‍යයනය නොකර කොච්චර බණ ඇහුවත් වැඩක් වෙන්නේ නැහැ. මේ Tamanට දැනෙන දේ ගැන පිළිබඳව ඔබට යම් අවධානයක් තිබිය යුතුයි. ඒක තමයි ඒක නිකන් හරියට මෙන්න මෙහෙම එකක් මම නිකන් උපමාවකින් එක විස්තර කරන්න. හරිද? දැන් ඔබට ලෙඩක් තියෙනවා. හරිද? මේ ලෙඩේ මෙහෙම තියෙද්දී ඔබ කරන වැඩේ තමයි මේ ලෙඩ ගැන ලියවිච්ච පොත් කියවනවා. ඊළඟට මේ ලෙඩ ගැන එක එක වෛද්‍යවරු හොයාගත්තු ඒ ලෙඩේ ගැන තියෙන විස්තර ටික ඔක්කොම මොනවාද? ඒ දේශන වලට සවන් දෙනවා. ඒ වෛද්‍යවරු කියන කතා ඔක්කොම අහගෙන ඉන්නවා. ඊට පස්සේ ඔබ අනුන්ගේ ලෙඩ තියෙනවනේ. ඒ අනුන්ගේ ලෙඩත් ඔබ අධ්‍යයනය කරනවා. හැබැයි මේ කොච්චර මෙහෙම දැඟලුවත් ඔබට තියෙන ලෙඩේ හොයාගන්න පුළුවන් වෙනවද? ඔබට තියෙන ලෙඩේ හොයාගන්න වෙන්නේ මොකද්ද? ඔබ ගිහිල්ලා ඔබ මොකද්ද? අර පරීක්ෂණ ටිකකට මොකද්ද? ලක් කරොත් විතරයි. නැත්තම් ඔබට තියෙන ලෙඩේ කවදාවත් හොයාගන්න වෙන්නේ නැහැ. කොච්චර අනුන්ගේ ලෙඩ හෙව්වත් කොච්චර ලෙඩ ගැන මොකද්ද? අධ්‍යයනය කරත් කොච්චර ලෙඩ ගැන තියෙන දේශන ගැන ඇහුවත් ඔබ ගැන තියෙන අර පරේක්ෂණ ටිකට මොකද්ද? ලක් වෙන්න ඕනේ. මේ පරේක්ෂණ වෙන කෙනෙක් ලව්ව කරවන්නත් බෑ. ඒකයි වෙනස. දැන් අපිට කායික ලෙඩක් තියෙනවා නම් අපිට වෙන වෛද්‍යවරයෙකුට කියලා එයා ලව්ව මේක කරගන්න පුළුවන් නේ. හැබැයි මේක මෙහෙම කරන්න පුළුවන් එකක් නෙමෙයි. මොකද්ද? මේ පරේක්ෂණය ඔබ විසින්ම කළ යුතුයි. මොකද ප්‍රශ්න තියෙන්නේත් ඔබට විසඳුම තියෙන්නේ ඔබ තුලමයි. ඉතින් මෙතනදී ඔබ අර නිවන කියලා හොයාගෙන යනකොට ඔබ අලුතෙන් ලෙඩක් දාගන්නවා වගේ වැඩක් එනවා. මම ඒක විස්තර කරන්නම්. ඒක හරි ගැඹුරුයි මේ කතාව. නිවන හොයාගෙන නෙමෙයි යන්න ඕනේ. ඔබට ජීවිතයේ තියෙන මේ ප්‍රායෝගික ප්‍රශ්න වලට උත්තර හොයාගෙන යන්න ඕනේ. ඒක හරහා ඔබට ඒක හරියට ඔබ මේ පරීක්ෂණය කරා නම් ඒක හරහා ඔබට යම් අවබෝධයක් ලැබෙයි. ඊට පස්සේ ඕකට ඔබ නිවන කියලා නම දාගන්නත් පුළුවන්. වෙන මොකක් හරි නමක් දාගන්න පුළුවන්. ඒ නමෙන් ඇති වැඩක් නැහැ. හොඳයි. දැන් මම පුංචි කාරණා ටිකක් කියන්නම්. ඒ පුංචි කාරණා ටික අරගෙන ඊට පස්සේ මම අර කලින් කිව්ව විදිහට ඕගලන්ටම අවස්ථාව දෙනවා. මේක බොහොම විවෘතව කතා කරන්න. දැන් මෙන්න මෙහෙම එකක් මම කියන්නම්කෝ. හොඳයි. දැන් මෙහෙම දෙයක් තියෙනවා ජීවිතේ. දැන් මෙන්න මේක පොඩ්ඩක් හොඳට බලන්න. මේ ජීවිතේ මෙහෙම ලක්ෂණයක් තියෙනවා. හරිද? දැන් මම මේක පොඩි ප්‍රායෝගික උදාහරණයකින් ගන්නම්. හරිද? දැන් ඕගලන්ගේ ජීවිත ප්‍රශ්න තියෙනවනේ. ප්‍රශ්න තියෙනවනේ, හැමෝටම ප්‍රශ්න තියෙනවනේ එක විදියට. මේ ප්‍රශ්න තියෙන බව ඔබ දැනගත්තේ කොහොමද? දැන් හිතන්න, දැන් ඔබට වාහනයක් නැහැ. හරිද? මම දැන් මේ උපමාවලින් මේක විස්තර කරන්නේ. මේ උපමා උඩින් අල්ලගන්න යන්න එපා. හරිද? දැන් ඔබට වාහනයක් නැහැ. හරිද? හැබැයි ඔබ සතුටින් හිටියා. ඔබ පොඩි කාලේ හුඟක් සතුටින් හිටියානේ. දැන් ඔබට වාහනයක් නැහැ. දැන් වාහනයක් නැති වුණා කියලා ඔබට කිසි ප්‍රශ්නයක් නැහැ. ඔබට බස් එක යන එක ප්‍රශ්නකුත් නැහැ. පයින් යන එක ප්‍රශ්නකුත් නැහැ. පයින් යනකොට ඉතින් වටේ ඉන්න කුරුල්ල කෑ ගහනවා. එක ඒවා දකින්න. ඉතින් ඔහොම බොහොම සතුටින් තියෙනවා. දැන් ඔබට වාහනයක් නැති එක ප්‍රශ්නයක් කියලා ඔබ දැනගත්තේ කොහොමද? කවුරු හරි ඇවිල්ලා කියනවා මොකද්ද?
වාහනයක් ගත්තේ නැද්ද? තව වාහනයක් නැද්ද? දැන් මේක ප්‍රශ්නයක් වන බව ඔබ දැනගත්තේ සාපේක්ෂව නෙමෙයිද? ඒ කියන්නේ මම මෙහෙම තව දැනකින් මම මේක ඉස්සර ලංකාවේ ඉන්න සියලු දෙනාටම නැත්නම් ලෝකේ ඉන්න සියලු දෙනාටම මොකද්ද? ලැබෙන්නේ එක හා සමාන වැටුපක් නා. අපිට හැමෝටම වැටුප විදියට හරි ආදායම විදියට හම්බෙන්නේ මාසෙට ලක්ෂයයි. ප්‍රශ්නයක් තියෙනවද? හරි. දැන් මේ ඔක්කොටම මේ ලක්ෂ ගානේ තියෙද්දි එක්කෙනෙකුට විතරක් ආදායම 1,10,000 කරනවා. එක්කෙනෙකුට විතරක්. හරිද? දැන් මෙයාට 1,10,000ක් ආදායමක් තියෙනවයි කියලා දැනගත්තු පිරිසකුත් ඉන්නවා දැනගත්තු නැති පිරිසකුත් ඉන්නවා. කාටද ප්‍රශ්නේ ඉන්නේ? කාටද ප්‍රශ්නේ ඉන්නේ? දැනගත්තු අයට ප්‍රශ්න. නොදැනගත්තු අයට ප්‍රශ්නයක් ඉන්නේ. ඉස්සෙල්ලා හොඳට මතක තියාගන්න ඕනි කාරණයක් තියෙනවා. ඔබට එන මේ ප්‍රශ්නය සාපේක්ෂකයක් හරහාමයි මේ ප්‍රශ්නේ ඉන්නේ. හොඳට මතක තියාගන්න. මේක ඔබ උඩින් අල්ලලා නම් මේක හරියන්නේ නැහැ. මම මේ උපමාවේ පදිංචි වෙන්න එපා. මම මේ ගන්න උපමාවල ඇති බරක් නැහැ. මේ උපමාවල ඇති දෙයක් නැහැ. අර කතාවක් තියෙනවා හද දිහාට ඇඟිල්ල දික් කරාන් පස්සේ මිනිස්සු දකින්නේ කාවද? දැන් කාට හරි හද පෙන්නන්න ඕනේ කමට හද දිහාට ඇඟිල්ල දික් කරනවා. මිනිස්සු බලන්නේ කවුරු දිහාද? ඉස්සලා මිනිස්සු බලන්නේ කවුරු දිහාද? පෙන්නන ගෙනා දිහා. දැන් අද මම මෙතන ලෝගුවක් පැලඳගෙන තොප්පියක් දාගෙන හිටියේ නා. ඔබ මොකද්ද මේ කරන්නේ? නැගිටලා යනවනේ. පැහැදිලිද? එතකොට මම ඩෙනිම් කලිසමක් ඇඳගෙන ෂර්ට් එකක් ඇඳගෙන සන්ග්ලාස් දෙකක් දාගෙන හිටියේ නා මොකද වෙන්නේ? ඔබ ඉස්සල්ලාම බලන්නේ මේක හොඳට බලන්න. ඔබ ඉස්සල්ලාම බලන්නේ දැන් මෙහෙම හඳ පෙන්නනවා මෙහෙම. ඔබ ඉස්සල්ලාම බලන්නේ මේ පුද්ගලයා දිහා. ඒ පුද්ගලයා විශ්වාසවන්ත කෙනෙක්ද අවිශ්වාසවන්ත කෙනෙක්ද කියන එක කොහොමද ගොඩ නැගිලා තියෙන්නේ? මෙයා විශ්වාස කළ හැකි කෙනෙක්. එහෙම නැත්නම් මෙයා කියන වචන අවිශ්වාස කරන්න පුළුවන් කියලා. ඒක කොහොමද ගොඩ නැගිලා තියෙන්නේ? මේක හරි සියුම් කතාව. ඒක ඔබ ගත්තු තීරණයක්ද? මොකද්ද? හොඳට බලන්න. මම මේ කියන අතරේ මේ කාලාම සූත්‍රෙත් නොකියා කියවෙනවා ඕකේ. මේක එක්ක ඔබ පරම්පරාවෙන් අහගත්තු කතාවකින්. එහෙම නැත්නම් පොතේ පතේ දැනුමකින් කවුරු හරි කෙනෙක් කියලා තමයි ඔබ මොකද්ද මේ කියන පුද්ගලයා විශ්වාස කළ හැකි පුද්ගලෙක් හරි අවිශ්වාස කළ හැකි පුද්ගලෙක් හරි කියලා පූර්ව නිගමනයකට එන්නේ. එතකොට ඔබ ඉස්සල්ලාම මේ අර දිශාව බලන්නේ නැහැ. ඔබ ඉස්සලා බලන්නේ මේ පුද්ගලයා ගැන පූර්ව නිගමනයකට ඇවිල්ලා එතනින්ම තීරණේ අරගන්නවා. මොකද්ද? එතකොට ඔබ හිතනවා ඔබ හඳ දැක්කයි කියලා. ඇත්තටම ඔබ දැකලා තියෙන හඳද? නෑ ඔබ තාම හඳ දැකලා නෑ. ඔබ දැකලා තියෙන අර පුද්ගලයා විතරයි. ඇත්තටම ඔබ දැකලා තියෙන මේ පුද්ගලයාද? ඇත්තටම දැකලා තියෙන මේ පුද්ගලයාත් නෙමෙයි. දැන් මෙහෙම හිතන්න. දැන් ඔබ පාට කණ්ණාඩියක් දාගන්නවා. අපි හිතමු නිල් පාට කණ්ණාඩියක් දාගන්නවා කියලා. දැන් නිල් පාට කණ්ණාඩියක් දාගත්තට පස්සේ ඔබට දැන් ලෝකෙ පේන්නේ මොන පාටින්ද? නිල් පාටින්. එතකොට ඔබ හිතුවොත් දැන් මේ ලෝකේ තියෙන නිල් පාටද ඔබට පේන්නේ කණ්ණාඩියේ තියෙන නිල් පාටද? පැහැදිලිද මම මේ කියන්න හදන දේ? එතකොට ඔබ හිතනවා මේ කණ්ණාඩියේ තියෙන නිල් පාට තමයි ලෝකේ තියෙන්නේ කියලා. දැන් මේ වගේ දෙයක් වෙනවා ඔබට. දැන් ඔබේ තියෙන රාමු ටිකෙන් තමයි මේක ටික දැක්කේ. අර ඔබ තුල තියෙන ඔබ තුල හැදිච්ච අර දෘෂ්ටි ටිකෙන් තමයි මොකද්ද මේක දැක්කේ. එතකොට මේ දැකපු එක ඔබ හිතනවා මොකද්ද ඇත්තටම ලෝකේ තියෙන එකක් කියලා. හරිද? එතකොට දැන් මුලින්ම අපි ගන්නවා මෙන්න මේ විදිහට මොකද්ද මේ පුද්ගලයා
දකින්න. ඇත්තටම පුද්ගලයාත් නෙමෙයි දකින්නේ. අර කණ්ණාඩියේ තියෙන පාට දකින්නේ. පුද්ගලයා දකින්නේ අපි කවදාවත්. ඊට පස්සේ මොකද වෙන්නේ? ඔහොම දැකලා හරිද? දැන් මේක ටිකක් ඉක්මවා යනවා. අපි හිතමු මේ පුද්ගලයා විශ්වාස කටයුතු කියලා. දැන් ඕගලන්ට විශ්වාසයි. හරි. දැන් මෙයා මොකක් හරි සත්‍ය දහමක් දේශනා කරනවා කියලා ඔන්න පොඩ්ඩක් හරි විශ්වාසය එනවා. හරිද? මොකක් හරි මෙයා වැදගත් මොකක් හරි ජීවිතේට ගන්න පුළුවන් දෙයක් කියනවා කියලා ඔන්න විශ්වාසය. අන්න විශ්වාසය ටිකක් ඇති වෙනවා. දැන් විශ්වාසය ඇති වුණාට පස්සෙත් හරිද? ඔබ ආයි බලන්නේ මොකද්ද? හද දිහාද? නෑ, තාම හද දිහා නෙමෙයි බලන්නේ. ඔබ ආයිත් බලන්නේ මොකද්ද? ඇඟිල්ල දිහා. එතකොට මේ පුද්ගලයා සමහර විට මේ කරන කියන කාරණේ දැන් මේ ඒ කියන කාරණේ එයා කියන සමහර වචන වලින් කියන බල උපමා ගන්න පුළුවන්. දැන් මේකත් මම කතාවකින් කියන්න. හරිද? දැන් මම අද මෙහෙම දේශනයක් කරනවා. හරිද? මේ දේශනේ කළා දැන් මෙතන ලොකු පිරිසක් ඉන්නවනේ. හරිද? දැන් ඕගොල්ලෝ එළියට ගිය ගමන් මම කවුරු හරි එවනවා. මිනිස්සෙක් එවනවා. අද හාමුදුරුවෝ මොකද්ද කිව්වේ? ඕගොල්ලන්ගේ වෙන් කරලා වෙන වෙනම කාමරයට අරගෙන වෙන් කරලා ඕගොල්ලන්ගෙන් ඇහුවොත් කවුද මේ හාමුදුරුවෝ කිව්වේ මොන දෙයක්ද කියලා ඇහුවොත් දැන් ඕගොල්ලෝ දෙන්නෙක් එකම කතාව කියයිද? එකම කතාව කියයිද? නෑ. දැන් හොඳට මතක තියාගන්න එතනදිත් ඔබ මොකද්ද කරන්නේ? අර කණ්ණාඩියේ තියෙන පාට මොකද්ද? තිබුණයි කියලා ගන්නවා. පැහැදිලිද හොඳට මේ කියන කතාව? එතකොට මේ බණ ටික කියලා හරි වෙන මොනා හරි කාරණයක් කිව්වත් කියන එක නෙමෙයි ඔබට ඇහෙන්නේ. මේකත් අර ඔබට තියෙන අර පෙර දෘෂ්ටියට ගලපලා ඒ දෘෂ්ටිය හරි අහරහා ගොඩ නැගිච්ච එකක් තමයි වෙන්නේ. එතකොට ඔබ ඒ කියන වෙලාවෙදිත් ඔබ ඇඟිල්ල දැක්ක මිසක් තාම මේ කියන කතාව දැක්කේ නැහැ. ඔන්න ඔය ටිකත් ඔක්මා යනකොට තමයි මොකද්ද? ඇත්තටම හද දකින්න පුළුවන් වෙන්නේ. මේ මම හද කියලා කිව්වෙත් උපමාවකින්. හද එනම් පදිංචි වෙන්න එපා. හරිද? එතකොට මේ රාමු ටිකම තමයි මොකද්ද? ඔබ ජීවිතේ විදිහට දකින්නේ. හරිද? දැන් මේ විදිහට හොඳට බලන්න. දැන් ඔබේ ජීවිතේ තියෙන ප්‍රශ්න වැඩි හරියක් කලින් තිබ්බේවද? ඔබට මේ අහවල් જાතියේ ප්‍රශ්නයක් ජීවිතේ තියෙනවයි කියලා කවුද කිව්වේ? දැන් ඔබ හිතනවා මම හිතලා තමයි ඒක ගත්තේ කියලා. ඔබට හිතන්න අවශ්‍ය දත්ත ටික ආවේ කොහෙන්ද? ඔබට හිතන්න අවශ්‍ය දත්ත ටික ආවේ කොහෙන්ද? ඒ හිතන්න අවශ්‍ය දත්ත ටිකක් තියෙනවා. හරිද? මේ හිතන්න අවශ්‍ය දත්ත ටික එක්කෝ ඔබ පරම්පරා කතාවකින් අහගෙන එහෙම නැත්නම් මොකද්ද? පොතකින් පතකින් දැන් අද නම් පොතපත කියන එක වැරදි. ටීවී එකෙන් ඉන්ටර්නෙට් එකෙන් හරිද? ඔය කොහෙන් හරි දැකගෙන එහෙම නැත්නම් අද වඩාත්ම තියෙනවා මොකද්ද? ඇඩ්වර්ටයිස්මන්ට් වලින් දැනගෙන හරිද? දැන් ඇඩ්වර්ටයිස්මන්ට් එකක් යනවා මොකද්ද? ඇඩ්වර්ටයිස්මන්ට් එක පෙන්නනවා පැල්පතක් වගේ ගයක් පෙන්නනවා. ඊට පස්සේ ඇඩ්වර්ටයිස්මන්ට් එකේම පෙන්නනවා තට්ටු 3ක විතර හොඳ වාහනයකුත් ඉස්සරහා ගියේ තියෙන ගයක් පෙන්නනවා. ඊට පස්සේ ඇඩ්වර්ටයිස්මන්ට් එකේ පෙන්නනවා අපේ බැංකුවේ මෙච්චරයි මොකද්ද? ඉන්ට්‍රස්ට් එක. හරිද? විතර බැංකුවල වැඩ කරන අය ඉන්නවද? හරිද? මෙන්න මෙච්චරයි ඉන්ට්‍රස්ට් එක කියලා. එතකොට අපෙන් මෙහෙ ලෝන් එක අරගත්තොත් මොකද්ද? උඹ දැන් ඉන්න මේ ගෙට වඩා උඹ දැන් මේ ඉන්න ගේ මහ දුකක්. ඒ දුකෙන් ඔබ නිදහස් වෙලා මොකද්ද මේ අහවල් තැනට යනවා කියලා. එතකොට දුක තියෙන්නේ මෙතන මොකද්ද? සතුට තියෙන්නේ මෙතන කියලා කියනවා. එතකොට ඔබට කලින් තිබ්බ ප්‍රශ්නයක්ද මේ ඇඩ්වර්ටයිස්මන්ට් එක දකින්න කලින්? උපමාවේ පදිංචි වෙන්න එපා. හරිද? මේක එක දවසකින් වෙච්ච එකක් නෙමෙයි. ඔබට කලින් තිබ්බ ප්‍රශ්නයක්ද මේක? කලින් තිබ්බ ප්‍රශ්නයක් නෙමෙයි. එතකොට මේ ඔබ උත්තර හොයන්න යන්නේ ඔබට තිබ්බ ප්‍රශ්නයකටද? ඔබට මේ එතකොට උත්තර හොයන්න යන්නේ ඔබට තිබ්බ ප්‍රශ්නයකටද? ඔබට තිබ්බ ප්‍රශ්නයකටත් නෙමෙයි. දැන් මේකට උත්තර හොයන්න ගිහිල්ලා මොකද්ද? ඔබ මොකද්ද?
අලුතෙන් ප්‍රශ්න 1000ක් හදා ගන්නවා. අලුතෙන් ප්‍රශ්න මොකද්ද? 1000ක් හදා ගන්න. හොඳට බලන්න ඔබ ඇවිදින විදිහේ සිට ඔබ ඇඳන් ඉන්න මේ ඇඳුමේ අද මේ ඇඳන් ඇවිල්ලා තියෙන මේ සුදු ඇඳුමේ සිට අතේ දාගෙන ඉන්න ඔරලෝසුවේ සිට ඔබ අද මෙතන ඉඳන් ඉන්නේ විදිහේ සිට ඔය ඔක්කොම කොහොමද තියෙන්නේ? ඒ සියලු රාම ටික හැදිලා තියෙන්නේ කොහොමද? මේක ඔබ පරිස්සමෙන් බැලුවොත් පේනවා මොකද්ද? මේ ඔක්කොම මොකද්ද? එක එක විදියට හැදිච්ච මොකද්ද? රාමු ටිකක් කියලා. එතකොට ඔබේ ප්‍රශ්නය දිහා ඔබ හොඳට බැලුවොත් පරිස්සමෙන් මේ ප්‍රශ්නය දිහා බැලුවොත් ඔබට පේනවා මේ ප්‍රශ්නේ ඔබට කලින් තිබ්බ එකක් නොවන බව. එතකොට මේ ප්‍රශ්නේ අලුතෙන් ඇති වෙච්ච එක. එක්ක ඔබට වාහනයක් නැහැ, ගියක් නැහැ. එක්ක ඔබට නිසි අධ්‍යාපනයක් නැහැ. හරි. එතකොට මේක මෙහෙම දකිනකොට ඊට පස්සේ මේ තියෙන ප්‍රශ්නෙට මේ જાතියේ මේ ආකාරයේ විසඳුමක් තියෙනවා කියලා කියන්නේ කවුද? ඒකත් අර පරම්පරා කතාවකින් එහෙම නැත්නම් මීඩියා එකකින් එහෙම නැත්නම් වෙනත් ක්‍රමයකින් ඔබ දැනගත්තු එක. මෙන්න එතකොට ජීවිතයේ තියෙන මේ ප්‍රශ්න ටිකේ නිර්මාණකර කවුද කියලා ඉස්සලා හොයාගන්න. ඔබේ ජීවිතේ තියෙන ප්‍රශ්න වල 99.9%ක්ම මොකද්ද? ඔබේ ප්‍රශ්න නෙවෙයි. ඔබට සමාජයේ විසින් හදලා දුන්න ප්‍රශ්න ටිකක් තියෙනවා. එතකොට ඔබ මේ විසඳුම් හොයන්න යන්නේ ඇත්තටම ඔබට තිබ්බ ප්‍රශ්නයකට නෙමෙයි. එතකොට හොඳට පරිස්සමෙන් බලන්න මේ ප්‍රශ්න ටිකට ඔබ විසඳුම් හොයන්න යනකොටම මොකද්ද? ලොකු ප්‍රශ්න ටිකක් එනවා. දැන් මේ කතාව ටිකක් එතනින් එහාට යන්නත් ඕනේ. හරිද? මේක ටිකක් එතනින් එහාට ගියොත් දැන් මම මේ කතා කරන්නේ ලෞකික ජීවිතය ගැනනේ. ලෝකෝත්තර ජීවිතය කියලාත් ඇවිල්ලා තියෙන්නේ මොකද්ද? දැන් ඕගලන්ට සංසාර බිය කියලා එකක් ඇවිල්ලා තියෙනවා. සංසාර බිය. ටිකක් වයසට යනකොට තමයි සුදු අඳින්න පටන් ගන්න. දැන් ටිකක් තරුණ කාලේ මොකද්ද කරන්නේ? ඩෙනිමක් ගහලා මේවා කරලා සන්ග්ලාස් දෙක දා ගන්නවා. දාලා ඊට පස්සේ මොකද්ද? අතට එන්න ඕනේ Apple ෆෝන් එකක් හරි එහෙම නැත්නම් වෙනත් මොකක් හරි ෆෝන් එකක් එන්න ඕනේ. හරිද? කාර් එකක් එන්න ඕනේ. එතකොට මේ ප්‍රශ්නේ කොහොමද හැදුනේ? මම ඒක හැදුන විදිහ තේරුණා නේ පුතේ. දැන් ඒ වගේ ටිකක් වයසට යනකොට එනවා මොකද්ද? දැන් ඔබ මැරෙනවා. දැන් ඔබ ලෙඩ වෙනවා. දැන් මැරුණට පස්සේ මොනවා වෙයිද දන්නේ නැහැ. දැන් ඊළඟට කොහේ ගිහිලා උපදීද දන්නේ නැහැ. දැන් මේ අලුත් බයක් එනවා. දැන් මේ ප්‍රශ්නේ ඔබට තිබ්බ ප්‍රශ්නයක්ද? දැන් මේ ප්‍රශ්නෙට විසඳුම් හොයන්න ඊට පස්සේ විසඳුම් ටිකකුත් එනවා. දැන් මේ විසඳුම් ටික හොයන්න යනවා ඔබ. දැන් මේ විසඳුම් ටික හොයන්න යන එක තුලත් මොකද්ද? අප්‍රමාණ වෙහෙසක් අප්‍රමාණ දුකක් එනවා. ඊට පස්සේ ඔබට එනවා නිවන කියලා එකක්. මේ නිවන කියන්නේ මෙහෙම එකක්. නිවන් දැක්කේ නැත්තම් මෙන්න මෙහෙම එකක් වෙනවා. කියලා ඔන්න ඔහොම කතන්දර ටිකක් එනවා. ඊට පස්සේ දැන් මේක මේ ක්‍රමයට හොයන්න යනවා. දැන් මම මේ කියනක උඩින් අල්ල ගන්න එපා. හොඳට පරිස්සමෙන් බැලුවොත් ඔබට පේනවා ඔබට නොතිබිච්ච ප්‍රශ්නයක් තමයි ලෞකික ඒවා හෝ ලෝකෝත්තර ඒවා හරි ඔබ ලේබල් ගහගෙන ඉන්න කොයි පැත්තකින් හරි එන්නේ ඔබට නොතිබිච්ච ප්‍රශ්නයක්. ඒ නොතිබිච්ච ප්‍රශ්නෙට මොකද්ද? ඔබ නොතිබිච්ච කවදාවත් නොතියෙන විසඳුම් ටිකක් හොයාගෙන යනවා. මේ විසඳුම් හොයාගෙන යෑම තුල තමයි මම ආයි කියනවා සසර තියෙන්නේ.
මේ ප්‍රශ්න ටික ඔළුවේ තියෙනකන් තමයි මොනවාද සසර තියෙන්නේ. උඩින් අල්ලගන්න එපා කතාව. මේ කතාව සියුම්. මෙන්න මේක හරහා තමයි මොකද්ද සසර තියෙන්නේ. දැන් හොඳට බලන්න. දැන් මෙන්න මෙහෙම එකක් හිතන්න. දැන් මේක අපි විස්තර කරගමු. මේක පැහැදිලි කරගමු. නැත්තම් මේක ඔබ උඩින් අල්ල ගන්නවා මේ කියන කතාව. හරිද? දැන් මම මෙහෙම එකක් අහන්න. කාලය කියන එක මම උපමාව කියන්නේ කාලය කියන එක තිබ්බ එකක්ද ඔබට? හොඳට පරිස්සමෙන් බලන්න. ඔබට දැන් මේ කාලය පිළිබඳ ලොකු ප්‍රශ්න ටිකක් එනවා නේද? දැන් ඊළඟ අවුරුද්ද මේක කරන්න ඕනේ, ඊළඟ මාසෙ මේක කරන්න ඕනේ, මේක මෙහෙම කරන්න ඕනේ කියලා මහා ලොකු ප්‍රශ්න ටිකක් තියෙනවා. ඊළඟට මේ කාලය හරහා ගිහිල්ලා එන මරණයක් තියෙනවා ඔබට. කාලය හරහා ගිහිල්ලා එන ලෙඩවීමක් තියෙනවා. කාලය හරහා ගිහිල්ලා එන නැවත ඉපදීමක් තියෙනවා. එහෙම නැත්නම් කාලය හරහා ගිහිල්ලා එන නැවත නූපදීමක් තියෙනවා. හරිද? එතකොට මේ කාලය කියන කොහෙන්ද ආවේ? මේ කාලය හරහා එන ප්‍රශ්න ගොඩාක් තියෙනවා නේද? මම මේ එකකින් ගන්න මේක උපමාවකින්. හරිද? එතකොට කාලය කියන එක කොහොමද හැදුනේ? දැන් කාලය නෑ කියනවට වඩා මම මෙහෙම එකක් ඉස්සෙල්ලා කියන්න. කාලය කියන එක සාපේක්ෂද නැද්ද? ඉස්සෙල්ලා එහෙම ගමුකෝ. දැන් පුංචි දරුවෙක් ඉන්නවා. දැන් ඉස්සර පොඩි කාලේ මතකද පොඩි කාලේ කොහොමද කිව්වේ? පුතේ වෙලාව බලන් ඉන්න කිව්වහම මොකද්ද කියන්නේ? පොඩි කට්ට තියෙනවා 5, ලොකු කට්ට තියෙනවා 8. පොඩි කට්ට තියෙනවා 5, ලොකු කට්ට තියෙනවා 8. ඒක කියලා පොඩි එකා ඊට පස්සේ මොකද? ආයි උඩ පනිනවා, කෑ ගහනවා, hina වෙනවා, ඔක්කොම වෙනවා. හැබැයි දැන් මේක අහන අම්මට නැත්තම් තාත්තට පොඩි කට්ට 5, ලොකු කට්ට 8 කියෝ. මොකද වෙන්නේ? පිච්චිලා යනවද නැද්ද ඇතුලේ? දැන් අර පොඩි එකාට නොපිච්චෙන දෙයක් ලොකු මිනිහයාට කොහෙන්ද ආවේ? දැන් පොඩි එකාට මේක පිච්චෙන්නේ නැහැ. පොඩි එකා පහ දන්නෙත් නැහැ. හරිද? උට දැන් හැදිලා තියෙන්නේ මොකද්ද? ලොකු සහ පොඩි කියන එක විතරයි. හැබැයි හොඳට මතක තියාගන්න ලොකු සහ පොඩි කියන එකත් එහෙම හැදිච්ච එකක්. දැන් පොඩි එක්කිනාට තව ලොකු සහ පොඩි කියන එක හැදිලා තියෙනවා. හැබැයි ලොකු සහ පොඩි කියන එකත් තිබ්බ එකක් නෙමෙයි. ලොකු සහ පොඩි කියන එකත් මොකද්ද? සාපේක්ෂකයක්. හරිද? එච්චරයි තියෙන්නේ. ලොකු කට්ට 5, ලොකු කට්ට 8, පොඩි කට්ට 5. එච්චරයි. වෙන මොකුත් දන්නේ නැහැ. ඒක එහෙම තිබුණා කියලා ඊට ප්‍රශ්නිකුත් නැහැ. පොඩි කට්ට 8 තියලා ලොකු කට්ට 5 තිබ්බ ප්‍රශ්නයක් නැහැ. පොඩි කට්ට 5 තිබිලා ලොකු කට්ට 8 තිබිලා ප්‍රශ්නිකුත් නැහැ. හැබැයි දැන් මේකෙන් මොකද්ද? මහා කතන්දරයක් හැදෙනවද නැද්ද? දැන් මේ කතන්දරය හැදිලා මේ කතන්දරය ඇතුලේ මහා පීඩාවක්. හරි වෙන මොකක් හරි 아무තු කතන්දරයක් හැදෙනවද නැද්ද? එතකොට මේ හැදෙන කතන්දරේ කොහේ තියෙන එකක්ද? කොහෙන් ආපු එකක්ද? මේක සාපේක්ෂ කතන්දරයක් වෙනවා. එතකොට මේක මහා අමුතු ලෝකයක්ම වෙනවා. හීන දැකලා තියෙනවනේ මහත්තයෝ. හීනේ ඇතුලේ තියෙන කාලය ගැන මොකද කියන්නේ? දැන් මේ හීනයක් දකින්නකොට හැදෙනවා වගේම හීනයක් හැදෙනවද නැද්ද? හීනයක් හැදෙනකොට හැදෙනවා වගේම හීනයක් හැදෙනවද නැද්ද? එතකොට මේ හීන ඇතුලේ මහා බයක් ඇති වෙනවා. එක්සෑම් කිට්ටුයි. තව මේකට ඉතින් ඊට පස්සේ දිනය මාසය අවුරුද්ද එහෙම වෙනවා. එක්සෑම් කිට්ටුයි. විභාගේ කිට්ටුයි. දැන් පාඩම් කරන්න ඕනේ. නැත්නම් කාලේ ගොඩක් ගත වෙලා. දැන් වයසටත් ගිහිල්ලා තාම මුකුත් කරගෙන නැහැ. දැන් මැරෙන්නත් කිට්ටුයි. පින්කම් ටිකක් කරගෙන නැහැ. දැන් මේ විදියට ලොකු කතන්දරයක් මැවෙනවා නේද? දැන් මේ මැවෙන කාලය කියන එක කොහෙද හැදිලා තියෙන්නේ? හොඳට බලන්න. මේ කාලය කියන ඒ සාපේක්ෂකේ බලන්න. දැන් හොඳට මතක තියාගන්න ආයෙ ඇඟිල්ල දිහා බලන්න එපා.
මම මේ කාලය කියලා ඔබට ගත්තා. කාලය විතරක් නෙමේ අන් සියල්ලම මොකද්ද? ওই විදිහටම තමයි හැදිලා තියෙන්නේ. අන් සියල්ලම ওই විදිහට තමයි හැදිලා තියෙන්නේ. උපමාවකින් කියන්න, තව උපමාවකින්. හරිද? දැන් මෙන්න මෙහෙම ගන්නකෝ. හරිද? දැන් ඔයගොල්ලෝ ඔක්කොම හීන දැකලා තියෙනවානේ. හීනේ දැක්ක බව දැනගන්නේ කොයි වෙලාවේද? ඇහැරුණාම. කොයි වෙලාවද දැනගන්නේ හීනයක් දැක්ක බව? ඇහැරුණාම. එතකොට හීනේ දැකලා තියෙන්නේ නිදාගෙන ඉන්නකොටද ඇහැරුණාට පස්සේද? ඇහැරුණාට පස්සේනේ. ඇත්තටම එතකොට හීන දැකලා තියෙන්නේ කොයි වෙලාවේද? එතකොට හැබැයි ඔබ ඒක ගන්නෙ කොහොමද? මම මේ කියන එක තේරුණාද ඔබට? දැන් ඔබට අතීතයක් කියලා එකක් දැනෙනවා. අතීතයක් කියලා එකක් දැනෙනවා. කොහේ තියෙන අතීතයක් දැනෙන්නේ? දැන් අතීතයක් කියලා එකක් ඇත්තටම තිබුණයි කියලා ගමුකෝ. අතීතයක් කියලා එකක් තිබුණා නම් දැනෙන්න පුළුවන්ද? අතීතය කියලා දැනෙන්න පුළුවන්ද? මොකද හිතන්නේ? අතීතයක් කියලා එකක් ඇත්තටම තිබුණා නම් දැනෙන්න විදිහක් නැහැ. දැන් අතීතයක් කියලා තිබුණා. ඒක ගෙවිලා ඉවර නැද්ද? අංශු මාත්‍රයක්වත් අතීතය තුල ඉතුරුද? නෑනේ. ඔව්. එතකොට මම ඔන්න ඔතනට එන්න. හරිද? එතකොට දැන් අපිට අතීතයේ විදිහට දැනෙන්නේ වර්තමානයේ තුල සකස් වෙච්ච එකක් නේද? හරි. දැන් අපි ඊයේ දවස ගමුකෝ. ඊයේ දවස විදිහට දැනෙන්නේ ඊයේ දවසද දැන් වර්තමානයේ තුල සකස් වෙච්ච එකක්ද? වර්තමානයේ තුල සකස් වෙච්ච එකන්නේ. දැන් මම හෙට මේ ප්‍රශ්නේ ඔබගෙන් අහනවා ආපහු නැවත. හරිද? අපි හිතමු දැන් තව දවස් 3ක් විතර ගියා කියලා. දැන් ඊයේ දවස කවද 10 වෙනිදානේ. ඊළඟට මම 10 වෙනිදා මොකද්ද කියලා ආයි අහනවා. එතකොට 10 වෙනිදා කියලා ආයි ඔබට දැනෙන අතීතය අද දැනිච්ච අතීතයද? ඔව්. දැන් මම මෙහෙම එකක් අහන්නම්කෝ. දැන් අද 10 වෙනිදා කිව්වහම දැනෙන එකක් තියෙනවනේ. අද දැනෙන එකයි තව සතියක විතර මම ඇහුවට පස්සේ 10 වෙනිදා මොකද්ද කියලා දැනෙන එකයි එකද දෙකද? දැන් මෙන්න මෙහෙම ගන්න. හරිද? මේ මොහොත ගමුකෝ. මේ මොහොතේ අතීතය කියන එක සම්පූර්ණයෙන්ම අපි තු මතක සටහන එක්කනේ තියෙන්නේ. එතකොට අතීතය කියන එක මතකය බිඳුවටම ගියොත් මතකය සම්පූර්ණයෙන්ම ඉරේස් වෙලාම ගියොත් වර්තමාන විදියට ඔබට හම්බෙන්නේ මොකද්ද? ඔව්. ඔව්. දැන් මෙන්න මේක උපමා හරියට තෝරගන්න. ආය උඩින් අල්ලගන්න එපා. අතීතය සම්පූර්ණයෙන්ම ඉරේස් වෙලා ගියොත්, ඒ කියන්නේ මතකය සම්පූර්ණයෙන්ම නිරුද්ධ වෙලා ගියොත් ඔබට වර්තමානයක් හදා ගන්න පුළුවන්ද? දැන් අතීතය සම්පූර්ණයෙන්ම නිරුද්ධ වෙලා ගියොත් ඔබට කියන්න පුළුවන් ඉස්සරහින් ඉන්න හාමුදුරු කෙනෙක් කියලා කියන්න පුළුවන්. හොඳට දැන් මෙන්න මෙහෙම බලන්නකෝ. දැන් මේ වෙලාවේදී ඔබට මේ අතීත මතකය කියන එක බිඳුව වුණොත් දැන් මේ ඉන්න හාමුදුරු කෙනෙක් හරි දැන් මම මේ කියන වචනයක්වත් ජජ් කරගන්න පුළුවන් වෙනවද? වචනයක්වත් තෝරගන්න පුළුවන් කමක් ලැබෙනවද? ලැබෙන්නේ නැහනේ. හරිද? එතකොට මේ අතීතය කියන එක සම්පූර්ණයෙන්ම ඉවත් වෙලා ගියොත් ඔබට මොකද වර්තමානයක් කියලා මොකද? එක හදා ගන්න පුළුවන්ද? එතකොට මේ හාමුදුරු කෙනෙක් කියන ලේබල් එක ඇහැට පේන එකක්ද? හොඳට බලන්න. එතකොට මේ ඉන්නේ පිරිමි කෙනෙක් කියන ලේබල් එක ඇහැට පේන එකක්ද?
දැන් මේ මගේ දැන් මෙතන මේ ඝනීභවන වෙච්ච ඝන ස්වභාවයකින් පදාර්ථමය ස්වභාවයකින් තද ගතියකින් උතුව ඉන්නවනේ මෙතන. එතකොට මේ තද ගතිය දැන් ඔයගොල්ලෝ කවුරුම මාව අල්ලලා තියනවද? නෑනේ. එතකොට ඒක ඇහැට පේන එකක්ද? ඔබට දැන් දැනෙන දැන් මේ හාමුදුරුවෝ මේ තද භෞතිකව හැදිච්ච තද ගතියෙන් යුක්ත පදාර්ථමය ස්වභාවයකින් හැදිච්ච හාමුදුරු කෙනෙක්ගේ තද ගතියක් දැනෙනවනේ. හරිද? මේ වෙලාවේ දැනෙනවනේ. හරිද? ඒ දැනෙන එක කොහෙද තියෙන්නේ? දැන් මේ සිතේ කියන එක ඒක වැරදි. දැන් අපි නිකන් ගමුකෝ ඒක සිතේ හරි විඥානේ හරි කියලා දැනට නිකන් අපි. හැබැයි ඒකත් වැරදියා. හැබැයි දැන් ඔබට දැනෙන්නේ ඒක කොහෙ තියෙන එකක්ද? කොහෙට පේන එකක් කියලාද? ඇහැට පේන එකක් සහ මේක එළියේ තිබ්බ එකක් කියලානේ දැනෙන්නේ. හරිද? එතකොට දැන් මේ ඉන්න හාමුදුරු කෙනෙක් කියන එක. දැන් උදාහරණයක් විදිහට මෙතනට ගේනවා මාස 6ක විතර පුංචි දරුවෙක්. එහෙම නැත්නම් මුළු ජීවිත කාලේ කවමදාවත් හාමුදුරු කෙනෙක් දැකලා නැති විදේශිකයෙක් ගේනවා. ඒ දෙන්නට ඉන්නවද හාමුදුරු කෙනෙක්? නෑනේ. කවදාවත් ජීවිතේට හාමුදුරු කෙනෙක් අහලත් නැති, දන්නේ නැති, දැකලත් නැති විදේශිකයෙක් එනවා මෙතනට. එයාට ඉන්නවද හාමුදුරු කෙනෙක්? එයාට හාමුදුරු කෙනෙක් නෑ. මම මුලින් කියපු ඒ වගේ මේ කතාව කිව්වා. එතකොට ඒක කොහෙද පෙනිච්ච එකක්ද? කොහෙන් ආපු එකක්ද? එතකොට දැන් අර නිල් පාට කණ්ණාඩි දෙකක් දාගත්තට පස්සේ ඔබ දකින්න නිල් පාට තියෙන්නේ එළියේ තියෙන එකද කණ්ණාඩියේ තියෙන එකද? මේ කණ්ණාඩිය ඉස්සලා තෝරගන්න. මේ කණ්ණාඩිය ඉස්සලා තෝරගන්නකොට හරිද? මේ කණ්ණාඩිය මේ දාගෙන ඉන්න මේ කණ්ණාඩිය ඔබ තෝරගන්නේ නැත්තම් කවදාවත් මොකද ඔබට මේ දුකෙන් නිදහස් වෙන්න නම් හම්බ වෙන්නේ නැහැ. ඊට පස්සේ ඔබ කරන්න යන වැඩේ මම කියන්නම්. මේක හරි අපූර්ව වැඩක් ඔබ කරන්න යන්නේ. හරිද? දැන් පාට තියෙන්නේ කොහෙද? කණ්ණාඩියේනේ. දැන් මේ නිල් පාට කැතයි කියලා මොකද්ද කරන්න ඔබ යන්නේ? රතු පාට ගාමුයි කියලා ඔබ එළියේ තියෙන මොකනහද? එළියේ තියෙන ගේ පාට කරන්න යනවා. එළියේ තියෙන ගේ පාට කරන්න. කවදාවත් මොකද්ද? මේක කරලා ඉවර කරගන්න පුළුවන් වැඩක් වෙනවද? කරලා ඉවර කරගන්න පුළුවන් වැඩක් නෙමෙයි වෙන්නේ නැහැ. මොකද ඇයි ඒ? දැන් ඔබේ තියෙන මේ කණ්ණාඩියේ තියෙන මේ නිල් පාට එළිය කොච්චර රතු පාට ගෑවත් මොකද? ඒක නිෂ්ඵල වැඩක්. ඉස්සල්ලා මේක ඔබේ මේ කණ්ණාඩිය ඉස්සලා තෝරගන්න. මේක මොන කණ්ණාඩියද මේක බලන්නේ? එතකොට දැන් ඔබ හිතනවනේ දැන් ඔබ අතීතයෙන් ආපු මතක සටහනක් තියෙනවා කියලා. හරිද? දැන් අතීතයෙන් ආපු මතක සටහනක් කියලා ඔබ ආයි දකින්නේ තිබ්බ අතීතයකින් ආපු තිබ්බ මතක සටහනක්ද? ඔබ ඊයේ දවසේ හරිද? නිල් පාට කණ්ණාඩියක් දාගෙන ඔබ දැකපු යමක් තිබ්බා. ඒ නිල් පාට කණ්ණාඩියෙන් දැකපු යමක් දැන් මේ වෙලාවේ මතකයක් විදියට ඇදිලා එනවා. මම දැන් මේ උපමාවකින් කියන්නේ හරිද? මේ මතකයේ කියන එකත් අපි හොඳට තෝරගන්න ඕනි කතාව. එතකොට නිල් පාට කණ්ණාඩියෙන් දැකපු අර දේ ඇත්තටම ඊයේ තිබ්බ එකක් කියලා ඔබ හිතනවා. ඇත්තටම මේක ඊයේ තිබ්බ එකක්ද? ඒ තිබ්බ එකෙන් තමයි ඔබ ඊයේ දවස් හදාගෙන තියෙන්නේ තා. ඔකදී මූලපරියාය සූත්‍රයේ තියෙනවා මොකද්ද? පටවිය පටිවියසේ මඤ්ඤණා කරයි කියලා. පටවි කියන්නේ තද ගතියනේ. එතකොට මේ පටවිය පටිවියසේ මඤ්ඤණා කරයි. කවුද මඤ්ඤණා කරන්නේ? ඊළඟට ඕකේ කියනවා මොකද්ද? නිවන නිවනසේ මඤ්ඤණා කරයි කියලා. ඕකේ ගොඩක් කියනවා. දෙවියෝසේ මඤ්ඤණා කරයි. පරලෝකේ පරලෝකේසේ මඤ්ඤණා කරයි. බ්‍රහ්මයෝසේ මඤ්ඤණා කරයි. රූපේසේ මඤ්ඤණා කරයි. ශබ්දයේසේ මඤ්ඤණා කරයි. දැන් මොකද මේ මඤ්ඤණා කරයි කියන්නේ? මඤ්ඤං කියන වචනේ අහලා තියෙනවනේ අපි නිකන්. දැන් ඔය ආපු ඔය වචනේ අපි දාම සාමාන්‍යයෙන් කියන මිනිස්සෙකුට ඔය මිනිස්සයාට මොකද්ද?
මඤ්ඤං කියලා. හරිද? තව තරම් කියනවා මොකද්ද? සබ්බේ පුතඥා උම්මත්තක. ඇයි මේ මඤ්ඤං කියන්නේ? නිවන නිවනසේ මඤ්ඤණා කරයි. රූපේ රූපේසේ මඤ්ඤණා කරයි. පඨවිය පඨවියසේ මඤ්ඤණා කරයි. මෙයාට හොයාගන්න බෑ මේක ඇත්තටම තියෙන එකක්ද නැති එකක්ද කියලා. එතකොට අර මේ කණ්ණාඩියේ තියෙන පාට මොකද්ද? කොහෙන් ආපු එකක්ද කියලා එයාට හොයාගන්න බැරුව යනවා. පැහැදිලිද? දැන් මම ඔබට කාලය කියලා කිව්වට දැන් මේක උස, දිග, පළල, අවකාශය මේ සියල්ලටම අදාළයි. යම් තාක් භෞතිකයක් තියෙනවා නම් ඒ භෞතිකයටම අදාළයි. දැන් මේ රෝහිතස්ස සූත්‍රයේ මේ කතාව කිව්වා. උඹට මේ විශ්වයේ හොයලා මේක කෙලවරක් හොයන්න බෑ. දැන් අද විද්‍යාව කියලා නම දාලා තියෙනවා. සයන්ස් වලට විද්‍යාව කියලා නම දාලා තියෙනවා. ඒක හරිද වැරදිද? පැහැදිලි. ඒක හොඳට තෝරගන්න මේ කතාවේ. හරිද? එතකොට දැන් අර රෝහිතසට කිව්වා මේක කොහෙන්ද? මේක එහෙම කොහෙලා ඔහෙම හොයන්න දෙයක් නැහැ. හරිද? මේකේ උඹ මේකේදී දැන් අපි මේ නිරීක්ෂකයාගේ තියෙන සාපේක්ෂක බව අමතක කළා නිරීක්ෂණය කරන දේ මොකද්ද? විතරක් බලා හිටියොත් මොකද්ද? ඒ කියන්නේ ඔබ්සර්වර් අමතක කළා ඔබ්ජෙක්ට් එක බලා හිටියොත් මොකද්ද? ඔබ දාගන්න පාට කණ්ණාඩි හැටියට පේන්න පටන් ගන්නවා. මේක දැන් ක්වොන්ටම් ෆිසික්ස් වලට යනකොට ටිකක් මේක පොඩ්ඩක් වෙනස් වෙනවා. හරිද? එතකොට කියනවා මොකද්ද? දැන් මේක විද්‍යාව ටික දියුණු වෙගෙන එනවනේ. එතකොට කියනවා මොකද්ද? පස්සේ කාලෙකදී කියන්න ගත්තා මොකද්ද? මේකේ ඔබ්සර්වර්ගේ මොකද්ද? බලපෑමක් තියෙනවායි කියලා. දැන් ඉතින් භෞතික විද්‍යාවෙන් පොඩ්ඩක් ඉගෙන ගත්තු අය එම දන්නවා ඇති. ඔය ඉස්කෝලේ උගන්වන එක නෙමෙයි. හරිද? ඉස්කෝලේ උගන්වන්නේ යල් පැන ගිය දැන්ට නූතන විද්‍යාවෙන් පිළි නොගන්නා යල් පැන ගිය මූල ධර්ම ටිකක් විතරයි උගන්වන්නේ. හැමදේම එහෙමනේ. හරිද? එතකොට කියනවා මොකද්ද? දැන් උදාහරණයක් විදිහට දැන් මෙතන ලේසුව තියෙනනේ පදාර්ථය. හරිද? එතකොට මේ පදාර්ථය ඔය ඩබල් ස්ලිට් එක්ස්පෙරිමන්ට් වල එහෙම විස්තර කරනවා. මොකද්ද? මේ පදාර්ථයේ තියෙන්නේ මොකද්ද? ඔබ්සර්වර් ඉන්නකම් විතරයි කියලා. ඔබ්සර්වර්ගෙන් තොරව මොකද්ද? ඔබ්ජෙක්ට් එක පවතින්නේ නැහැ කියලා. ඒක එක තැනකට වෙනකම් ඒක හරි. ඊළඟට මම ප්‍රශ්නේ අහනවා මෙන්න මෙහෙම එකක්. ඔබ්සර්වර් පවතින්නේ මොකක් තියෙනකන්ද? එහෙම නැත්නම් නිරීක්ෂකයා. දැන් ඕගලන්ට තේරෙන භාෂාවකින් මම මේ කියන්නම්කෝ. දැන් දෙකක් තියෙනවානේ දෙපැත්තක්. මොකද්ද දෙපැත්ත? පෙනෙන්න. අනිත් පැත්තෙන් මොකද්ද? පෙනෙන දේ. පෙනෙන්නගෙන් තොරව පෙනෙන දේ පවතිනවද? ඊළඟට අනිත් පැත්තට පෙනෙන දෙයින් තොරව පෙනෙන්න පවතිනවද? මේ ඇති කල්ලි මේ වේ, මේ නැති කල්ලි මේ නොවේ. මේ ඉපදීමෙන් මේ හටගනි, මේ නිරුද්ධ වීමෙන් මේ නිරුද්ධ වෙයි කියලා ඉදප්පච්චතා මූල ධර්මයක් ගැන කතා කරා. හැබැයි මේක උඩින් අල්ලගන්න එපා කතාව. හරිද? උඩින් අල්ලගත්තොත් වැඩේ වරදිනවා. දැන් මොකද දන්නවද වෙන්නේ වැඩේ? දැන් අපි දැන් මේක කියලා එතකොට ඔබ කියනවා මේ ලෝකේ කිසිම දෙයක් පවතින්නේ නැහැ කියලා ඔබ ගන්නවා. මේක අන්තිම ශුන්්‍යතාවයක් තියෙන කියලා ඔබට තේරෙන්න ගනි සමහර විට මේ බණ ආලා. හැබැයි හොඳට මතක තියාගන්න. එහෙම ශුන්්‍යතාවයක් ඔබට පේන්නේත් මොකද්ද? ඒ ශුන්්‍යතාවයේ විදිහට ඔබ පේන්නේ අර කණ්ණාඩියේ තියෙන පාටම විතරයි. ඒ බණ අහලා හැදිච්ච රාමුගත වෙලා හැදිච්ච ශුන්්‍යතාවය. ශුන්්‍යතාවය මොකද්ද කියලා ඔබ මගෙන් ඇහුවොත් මට නිශ්ශබ්දව ඉන්න හැරෙන්න වෙන කරන්න දෙයක් නැහැ. ඉතින් ඉස්සලා හොඳට මතක තියාගන්න. හරිද? දැන් මේ ඔබලා එක එක මට්ටම් වල ඉන්න හින්දා මට මේක කියන්න වෙනවා. හරිද? ඉස්සලා ඔබ මේ ඉන්න මූලික රාමු ටික අඳුන ගන්න. දැන් හොඳට මතක තියාගන්න. ඔබ රහතන් වහන්සේ කෙනෙක් හොයන්න යන්නේ කොහොමද?
දැන් කවුරු හරි කෙනෙක් ඉන්නවා. දැන් මේ කාලේ හාමුදුරු කෙනෙක් කියනවා රජමාලිගාවක් වගේ පන්සලක ඉන්නවා හාමුදුරු කෙනෙක්. ඉන්නේ නගරේ. මේ මහා නගරේ කොළඹ නගරේ මැද්දේ තියෙන රජමාලිගාවක් වගේ තියෙන පන්සලක යන්නෙත් රජවරුන්ගේ ගෙවල් වලට රාජභෝජන තමයි වැඩි හරියක් වළඳන්නේ. ඉඳලා හිටලා නිකන් අපිට පේනවා නිකන් ප්‍රදර්ශනයේට වගේ පින්නපාත යනවා වගේත් පේනවා ඉඳලා හිටලා. හරි. අඳින්නේ හොඳ අර කියන්නේ හොඳ දිලිසෙන රටේ තියෙන හොඳ රෙදි වලින් හදපු සිවුරු අඳින්නේ අපිට පේනවා ඔහොම හාමුදුරු කෙනෙක් ඉන්නවා. හරිද? තව ඉන්න හාමුදුරු කෙනෙක් ඉරිච්ච සිවුරු ඇඳගෙන ඉන්නේ ගල් ගුහාවේ. පින්නපාතෙන් විතරයි යැපෙන්නේ. හරිද? පින්නපාතෙන් විතරයි යැපෙන්නේ. මුකුත් බාර ගන්නේ නැහැ. අර ලැබෙන දේ විතරක් කාලා ඕන පැත්තකට වෙලා අර ගල් ගුහාවට වෙලා ඉන්නවා. ඉරිච්ච සිවුරුකුත් ඇඳගෙන සෙරෙප්පු දාන්නෙත් නැහැ මුකුත් නැහැ. කාගේ දාන වලට වඩින්නෙත් නැහැ. කිසිම වෙලා ගන්න නැහැ. පින්නපාතේ වමයි වඩින්නේ. ඔබ රහතෙක් විදිහට සලකන්නේ කවුද? අන්න ඒක තමයි මේක මම කියන්න හැදුවේ. හරි. මම මේ කිව්වේ දෙන්නෙක් ගැන. එක්කෙනෙක් කාශ්‍යප රහතන් වහන්සේ අනිත් එක්කෙනා කවුද? බුදුහාඳුරෝ. අර නගරයේ මැද්දේ අර දිලිසෙන සිවුරු ඇඳගෙන අර මාලිගාවක් වගේ පන්සලක හිටියේ කවුද? හරි. ඔව්. නෑ මං කිව්වේ දැන් ඕක දැක්කනම් අපි කියන්නේ මොකද්ද? අර ඔබේ තියෙන රාම ටිකෙන් බල්ලා කියනවා මෙයා රහතෙක්. දැන් මෙන්න මෙහෙම තෝරගන්න මම ඔබට කිව්වේ එතනින් එහාට ගිය පොඩි කතාවක් තියෙනවා. දැන් හිතන්න ඔබට ડોක්ටර් කෙනෙක් වෙන්න ඕනි. එහෙම නැත්නම් ලෝයර් කෙනෙක් වෙන්න ඕනි. ඔබ දකිනවා අපි තුමු දැන් පිළිගත්ත ડોක්ටර් කෙනෙක් ඉන්නවා. දැන් එයා ඔබ දකිනවා අර වේදනාලාව තියාගෙන සුදු ෂර්ට් එක ඇඳගෙන කලිසම ඇඳගෙන මේවා කරගෙන වාහනයක් අරගෙන වාහනේ ඇවිල්ලා බැහැලා එයා කතා කරන විදියක් තියෙනවා. ඔබ මේක අරගෙන මේක මොකද්ද? ඉමිටේට් කරන්න පටන් ගන්නවා. ඔබ ડોක්ටර් කෙනෙක් වෙනවද? නෑ නේද? ඒ විදියට ඇඳා ඒ විදියට කතා කරා ඒ විදියට හැසිරුණා කියලා කවදාවත් වෙන්නේ නෑ නේද? දැන් සමහර විට වෙන්න පුළුවන් තව වෛද්‍යවරයෙක් ඉන්න පුළුවන්. හරිද? මෙහා කොට කලිසමක් ඇඳගෙන ටී-ෂර්ට් එකක් දාගෙන අතේ මුකුත් නැහැ. හැබැයි මොකද්ද? ඇතුලේ තියෙනවා මොකද්ද? දැනුම තියෙනවා. හරිද? ඉතින් හොඳට බලන්න දැන් ඔබ මම මේ කියන කතාව ඊට වඩා එහාට ගිය ගැඹුරු කතාවක්. ඔබ හැම වෙලාවම මෙහෙම කවුරු හරි වෙන්න යනවා. හොඳට මතක තියාගන්න. කවුරු හරි වෙන්න යනවා. එක්ක මම රහතෙක් වෙන්න හරි කියලා මොකද්ද? මෙහෙම කවුරු හරි වෙන්න යනවා. එහෙම හැදිච්ච මොකද්ද? ප්‍රතිරූපයක් ඔබ ඇතුලේ තියෙනවා. මේකත් මේ මොකද්ද? රාමු ගොඩකින් අර පාට කණ්ණාඩිය ඇතුලේම හැදිච්ච එක. ඊට පස්සේ මේක ඔබ වෙන්න යනවා. ඔය වෙන්න යන වැඩේ තෝරගත්තා නම් 100% තේරුණා නම් අන්න එතකොට මොකද්ද? තවදුරටත් වෙන්න යන එකෙන් මොකද්ද? ඉවරයි. ඔය වෙන්න යන එකට කියනවා අපි භව තණ්හාව කියලා. වෙන්න යනවා. තව භවකටපත් වෙන්න හදනවා. ඒ වෙන්න යන එක හැදිලා තියෙන්නේ කොහොමද කියලා දැක්කනම් ඒකේ අර බොරුව දැක්කනම් ඒකේ මුලාව දැක්කනම් එතනින් එහාට දෙයක් නැහැ. එතනින් එහාට අර මේ මහත්තයා කිව්වා වගේ මොකද්ද? ඕන රජමාලිගේ ඉන්නත් පුළුවන්. ඕනනම් කැලේ ඉන්නත් පුළුවන්. වෙන්න දෙයක් නැහැ ඊට පස්සේ. මොකද මොකේ තිබුණත් මොකද්ද? තියෙන්නේ මෙහෙම එකක් කියලා දකින්න. හරිද? දැන් මේ රාමු ටික තෝරගන්නකොට මම ඔබට එකක් හොඳට පැහැදිලි තෝරගන්නම්. මේ රාමු වලින් එළියේ ඉන්නවා කියලා එකකුත් නැහැ. දැන් ඔබ මේක වරද්දවා ගන්න පුළුවන් මෙන්න මේ වගේ. එහෙනම් මේ ඔක්කොම රාමු. එහෙනම් මේ ඔක්කොගේම කිසි වැඩක් නැහැ කියලා. හැබැයි මෙන්න මෙහෙම එකක් තියෙන. ඒක සාපේක්ෂ සත්‍යයක් කියලා එකක් තියෙනවා. මෙන්න මෙහෙම එකක් ගමු. හරිද? දැන් ගෝත්‍රිකෝ පිරිසක් ඉන්නවා කියලා හිතමුකෝ. මේ ලෝකෙ පිට ලෝකයක් එක්ක සම්බන්ධයක් නැති. දැන් මේගොල්ලෝ ඔක්කොම ඇඳුම් ඇඳගෙන නෙමෙයි ඉන්නේ. මේගොල්ලෝ ඇඳුම් කියලා જાතියක් දන්නේ නැහැ.
දැන් ඔය ගෝත්‍රික පිරිස ඇතුලේ කවුරු හරි කෙනෙක් ඇඳුම් ඇඳගෙන එළියට බැස්සොත් මොකක් වෙයිද? දැන් එතකොට මේ සම්මුතියට අනුකූලව ඒ ගෝත්‍රිකයන් තුල තියෙන සම්මුතියට අනුකූලව මොකද වෙන්නේ? මේක මහා උලක්. හරිද? දැන් අපි දැන් මෙතන තියෙන සම්මුතියක් මොකද්ද? පන්සල් යනකොට සුදු ඇඳගෙන යන්න ඕනේ. අපි ඇඳුම් ඇඳගෙන එළියට බහින්න ඕනේ කියලා සම්මුතියක් තියෙනවා. දැන් මේකේ මේ සම්මුතිය කඩලා කවුරු හරි එළියට බැස්සොත් මොකද්ද වෙන්නේ? ඒකේ තවුලක් තියෙනවනේ. හරිද? හැබැයි දැන් මේ සම්මුති දෙකම අපි දැක්කට පස්සේ මොකක්ද හරි මොකද්ද වැරදි? මොකක්ද හරි මොකක්ද වැරදි? එimhe දෙකේ එකක්වත් හරි කියන්න ඕ වැරදි කියන්න මේ දෙකේම තියෙන සාපේක්ෂක බවක් එච්චරයි. මේ සාපේක්ෂ බවක් කියනකොට ඔබ ඩෙනිම ඇඳන් හිටියත් ඔබ ඩෙනිම ඇඳගෙන නැහැ. ඔබ සිවුර පොරවාගෙන සිටියත් ඔබ සිවුර පොරවාගෙන නැහැ. ඔබ සිවුරට බැඳිලත් නැහැ ඩෙනිමට බැඳිලත් නැහැ. ඔබ ඇඳුමට බැඳිලත් නැහැ. හරි. හැබැයි සම්මුතියේ විදිහට ඉන්නවා. මොකද දැන් සම්මුතිය මේ රාමු අර එක වෙලාවෙ බුදුහාමුදුරන්ගෙන් කෙනෙක් ඇවිල්ලා ඇහුවා. ඇවිල්ලා කියනවා මට කිසිදු දෘෂ්ටියක් නැහැ කියලා. එතකොට බුදුහාමුදුරුවෝ කියනවා මොකද්ද? කිසිදු දෘෂ්ටියක් නැහැ කියන දෘෂ්ටියේ ඔබ ඉන්නවා කියලා. එතකොට දැන් මේ සම්ප්‍රදායක් සම්මුතියක් ඔය ඔක්කොම තියෙනවා. මේ එකක්වත් මොකද්ද? ඔය එකක්වත් ශාසනය නන් නෙවෙයි. ශාසනයේ තියෙන ඔය සියල්ලම අතික්‍රමණය කරාට පස්සේ. හැබැයි අතික්‍රමණය කරනවා කියන්නේ මේක කඩනවා කියන එක නෙවෙයි. හරි. ඒක බැඳිලා නැහැ ඒකට. ඒකේ තියෙන බොරුව මුලාව දැකලා ඉවරයි. හැබැයි දැන් මේකෙන් අයින් වෙනවා. දැන් මේ අඳුන් ඇඳන් ඉන්න එක සම්මුතියක් කියලා කවුරු හරි අඳුන් ගලවගෙන එළියට බහින්නෙත් නැහැ. මොකද්ද? එතකොට ඒක මොකද්ද? ඒක ආයි සම්මුතියක් බවට පත් වෙනවා. දැන් ටික කාලයක් යනකොට මොකද වෙන්නේ? දැන් ඔබ හොඳට බලන් ගියාන් පස්සේ පේනවා මේ විදියට මෙහෙම ගහන රැලි ටිකක් විතරයි මේ සමාජය කියලා කියන්නේ. දැන් අලුතෙන් මේ එන එක මොකද ඊට පස්සේ සාමාන්‍ය දැන් ඊට කලින් ඉස්සර කාලයකට කලින් මොබයිල් ෆෝන් එකක් අතේ තියෙන එක විශේෂ එකක් වුණා. දැන් ඒක ගණන් ගන්නෑ. දැන් අලුතෙන් තව මොකක් හරි එකක් ආවොත් දැන් අලුතෙන් එනවා චිප් එකක් මෙතනට හයි කරගෙන එනවා කවුරු හරි අලුත්ම එක. හරි. ඕක ආවොත් ඒක මොකද්ද? ඒක විශේෂ එකක් වෙනවා. ඊට පස්සේ ඔක්කොම ඕක හයි කර ගන්න ගියොත් ආයි සාමාන්‍ය එකක් වෙනවා. එතකොට ඕක බැඳෙන්නේ නැහැ ඔබ. දැන් ඔක්කොම මේ ඇඳුම් ඇඳගෙන ඇඟ වැහෙන්න ඕම ඇඳුම් ඇඳගෙන යනකොට හරිද? දැන් කවුරු හරි ගෑනු ළමයි පොඩ්ඩක් පේන්න අරගෙන ඇඳගෙන යනවා. මොකද වෙන්නේ? ඒක ඊට පස්සේ විශේෂ එකක්. ඊට පස්සේ මොකද වෙන්නේ? හැමෝම ඕක කරන්න යනවා. හැමෝම ඕක කරන්න ගියාන් පස්සේ ඒක මොකද වෙන්නේ? ඒක ඇති දෙයක් නැතු යනවා. ඕම ඉතින් හැමෝම දැන් මේ කොටට ඇඳගෙන ඔක්කොම මේ බාගෙට ඇඳුම් ඇඳගෙන යන හැටි කවුරු හරි කෙනෙක් මොකද්ද? උඩ ඉඳන් පල්ලෙහාටම වැහෙන විදියට ඇඳුමක් ඇඳගෙන එනවා. ඇඳුමක් ඇඳගෙන එනකොට මොකද්ද? දැන් අර ඉන්න ඔක්කොම පිරිමි ළමයි කවුරු දිහාද බලන්නේ? ඊට පස්සේ මොකද්ද වෙන්නේ? ඒක පිටිපස්සේ ඔක්කොම යන්න පටන් ගන්නවා. දැන් මේ වගේ එන රැලි ටිකක් විතරයි තියෙන්නේ. හරි. එතකොට ඔබ මේ කිසිදු රැල්ලක හිර වෙන්නේ නැහැ. මේක හරියට තෝරගත්තොත්. ඉතින් ඒ ඉඳ ඉස්සල්ලාම මොකද්ද? ඉස්සල්ලාම මේ පාට එන්නේ කොහෙන්ද කියලා බලන්න. මේ පාට එන්නේ කොහෙන්ද කියලා බලන්න. හරි. දැන් අර මං කියවපු විදියට කලින් කියපු විදියට මේකේ මේ දැනෙන්න විඳින්න ලෝකයක් කියන දෙකම මොකද්ද? ලෝකයක් විඳින්නාට සාපේක්ෂයි. ඊළඟට මොකද්ද? විඳින්නා ලෝකයට සාපේක්ෂයි. එතකොට ඇත්ත විඳින්නාද? අපි විඳින්න කියන්නේ කවුද? මේ මමනේ. ඇත්ත මමද? එහෙම නැත්නම් ලෝකේද? මොකද්ද ඇත්ත? මොකද්ද තියෙන්නේ? ඉතින් මේ පරීක්ෂණය කරන්න. ඉස්සලාම තෝරගන්න ඕනේ එකක් තියෙනවා මහත්තයෝ පටිච්ච සමුප්පාදය කියන්නේ වචන ටික නන් නෙමෙයි. වචන ටික නන් නෙමෙයි.
හරිද? දැන් අපිට පටිසමුප්පාදේ කිව්ව ගමන් අපිට එන්නේ මොකද්ද? අවිජ්ජා පත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූප නාම රූප පත්‍ය සලආයතන. ඕම අපිට වචන ටික එනවා. මේ වචන ටික ගැන ඔබ කොච්චර දැනුමක් ලබා ගත්තත් මොකද්ද? වෙන්නේ නැහැ. හැබැයි තමයි ඔබට මේ වචන ටික මාර්ගය. මේ වචන ටික මට ඕන විස්තර කරන්න පුළුවන්. හරිද? දැන් මෙන්න මෙහෙම ගන්න. දැන් ඔතන දැන් සූත්‍ර පිටකේ හැමතැනම තියෙන්නේ මොකද්ද? අවිජ්ජා පත්‍ය සංඛාර කියලානේ තියෙන්නේ. ඔතන තිබ්බද රූපේ පත්‍ය සංඛාර කියලා තිබ්බද? කර්මයේ පත්‍ය සංඛාර කියලා තිබ්බද? එතකොට අවිජ්ජා පත්‍ය සංඛාර වුණාට පස්සේ අවිද්‍යාව පැන වුණාට පස්සේ සංකාරය පැන වෙනවා. සංකාරය පැන වුණාට පස්සේ විඥාණය පැන වුණා. විඥාණය පැන වුණාට පස්සේ තමයි රූපේ පැන වෙන්නේ. හරිද? නැතු රූපේ පත්‍ය අවිද්‍යාව කියලා කිව්වේ නැහැ. ඔව් එහෙම කියන්න බෑ. ඒක හොඳට තෝරගන්න. දැන් නැත්තම් මේ කට්ටිය තියෙන දැන් ඔබ තියනවා දැන් ඔබට තියෙනවා ඔබ කියනවා ප්‍රශ්නේ දැන් ඔබට තියෙන ලෝක ප්‍රශ්නේ. දැන් ඔබේ පවුලේ කෙනෙක් ඉන්නවා. හරිද? එතකොට ඔබ කියනවා දැන් මේ ප්‍රශ්නේ තියෙන්නේ මොකේද? මේ පුද්ගලයාගෙන මේ ප්‍රශ්න තියෙන්නේ කියලා ඔබ ගන්නවා. හරිද? එහෙම නැත්නම් මේ ප්‍රශ්නේ කොහෙද තියෙන්නේ? මේ ප්‍රශ්නේ ඔබ බාහිරට දානවා. ඔක තමයි මේ අජ්ජත් මේ බහිද්ද රූපය මොකද්ද? පිරිසිඳ දකින්න ඕනේ කියලා කිව්වේ. ඊළඟට මේ අජ්ජත් රූපේ පිරිසිඳ දකින්න ඕනේ කියලා කියනවා. හරිද? හරිද? එතකොට දැන් අපි මේ ප්‍රශ්නය දානවා බාහිර. එතකොට අපිට මේ බාහිර රූපයක් කියලා එකක් තියෙනවා. ඔව් එතකොට බාහිර රූපයක් තියෙනවා නම් අජ්ජත් රූපයකුත් තියෙනවා. එතකොට ඔබ මේ බාහිර රූපයේ විදිහට පැනවිලා තියෙන්නේ කණ්ණාඩියේ තියෙන පාටද එහෙම නැත්නම් ඒක හොඳට තෝරගන්න ඕනේ. හරිද? ඒක ඔබ හොඳට තෝරගන්නකොට තේරෙනවා මොකද්ද? මේක අවිජ්ජා පත්‍ය සංකාර වෙලා සංකාර පත්‍ය විඥාන විඥාන පත්‍ය වෙච්ච රූපයක් තමයි දකින්නේ. නැත්නම් ඔබ හිතනවා මොකද්ද? රූපයේ හින්දා සංකාරය ඇති වුණා කියලා. රූපයේ හින්දා සංකාරය ඇති වුණා නෙමෙයි. අවිජ්ජාව නිසා සංකාර වුණා. සකස් වුණා. සකස් වුණේ එඩිට් වුණා කියන්නේ. දැන් අපි ෆිල්ම් එක මොකද වෙන්නේ? චිත්‍රපටියක මොකද්ද තියෙන්නේ? දැන් චිත්‍රපටියක තියෙන ඇත්තක්ද? දැන් CGI එහෙම දන්න අය දන්නවනේ. දැන් අපි හොඳ හොලිවුඩ් ෆිල්ම් එකක හොඳට මේ ෆුල් ඇක්ෂන් ඔක්කොම තියෙන එකක් දැන් මේ CGI දන්න කෙනෙක් දන්නව මොකද්ද මේ කොළ පාට ස්ක්‍රීන් එකක් ඉස්සරහා කරන මොකද්ද බොරුවක් වෙන්නේ මෙතන. හැබැයි දැන් මේක ඔක්කොම කරලා එඩිට් කරලා සංස්කරණය වෙලා මේක ආපස්සේ ඉතින් අපිට දැන් hina වෙන්න පුළුවන් අඬන්න පුළුවන් ඔක්කොම කරන්න පුළුවන්. දැන් ඇත්තටම දැන් ඔබට මේ පේන රූපය, ශබ්දය හරි, ගන්ධය හරි, රසය හරි මේ ලෝකයේ විදිහට ඔබට පෙවෙන එක අන්න ඒ විදිහට සංස්කරණය වෙලා ආපු එක. අර රාමු ටිකට අනුකූලව සංස්කරණය වෙලා ආපු එක. මේක නොදන්නකම තමයි අවිද්‍යාව කියන්නේ. එතකොට මේ සංස්කරණය වෙලා සංස්කරණය කරාම තමයි විඥානයක් කියලා එකක් ගොඩ නැගෙන්නේ. එතකොට සංස්කරණය වෙලා ගොඩ නැගිච්ච මේ විඥාණයට අනුකූලව තමයි රූපයක් කියලා ගොඩ නැගෙන්නේ. මම නිකන් උපමාවකින් කියන්නම්. මෙන්න මෙහෙම එකක් ගන්නවා. මේ මොකද්ද? බුලත් කොලේ. දැන් බුලත් කොලේ කොහෙද තියෙන්නේ? දැන් මෙතන පොඩි ළමෙක් ඉන්නවා. එයා කියේද බුලත් කොලයක් කියලා මාසයක් විතර නෑ. මුළු ජීවිතේට බුලත් දැකලා නැති විදේශිකෙක් ඉන්නවා. කියේද බුලත් කොලේ කියලා. එතකොට බුලත් කොලේ කියන එක දැන් කොහේ තියෙන එකක්ද? කණ්ණාඩියේ තියෙන පාට. හරිද? බුලත් කොලය කියන වචනේ අයින් කරන් පස්සේ මොකක්ද ඉතුරු වෙන්නේ? ඒත් කොලයක් කියන එක ඉතුරු වෙනවා. හරිද? දැන් මේ නාම රූප වෙන විදිහ මම මේ තෝරගන්නේ. හරිද? එතකොට බුලත් කොලය කියන නාමයෙන් හැදිච්ච රූපයක් තියෙනවා. හරිද? අපි දැන් අපිට ඒකේ එතකොට ඒක නාම බුලත් කොලේ කියන නාමය අයින් කරා පස්සේ තායි මොකද්ද තියෙන්නේ? කොලයක් තියෙනවා ඒ. දැන් කොලය කියන එක ඒකත් නාමයක් නේ. ඒ නාමය අයින් කරොත් මොකද්ද ඉතුරු වෙන්නේ? ඒත් මොකක් හරි තියෙනවා කියලා කියනවා. වර්ණයක් තියෙන. එතකොට වර්ණේ ඕම ඕකේ නම් ටික අයින් කරලා බලන්න මොනවද ඉතුරු වෙන්නේ? දැන් එතකොට ඔන්න නාම රූප. එතකොට දැන් මේ තියෙන නම් ටික අයින් කරාම රූපයක් ඉතුරු වෙනවද? ඒ වෙන්නේ ඔන්න නාම රූප පරිච්ඡේදය මම මේ බොහොම කෙටියෙන් කිව්වා. ඔව්. මේක බොහොම කෙටියෙන් කිව්වා. මේ නම් ටික අයින් කරොත් අංශු මාත්‍රයකවත් මොකද්ද?
දැන් ඕකම තමයි අර වචී සංකාර කතාව කිව්වේ මොකද්ද? වචී සංකාර නිරෝධයි කියලා කිව්වනේ. දැන් බුදු කෙනෙක් හරි රහතන් වහන්සේ කෙනෙක් ඇවිල්ලා බණ කියනවා. හරිද? ඔබ කියනවා වචන කියනවා කියලා. ඇත්තට වචන කියනවද? එතන වචී සංකාර නෑ. වචී සංකාර නිරෝධයි. ඇයි මේ කියන වචන ඔක්කොම බොරුව දැකලා ඉවරයි. වචනයක් නෑ. දැන් අර ඉස්සලා නින්ද කිව්වා නේද? හීනේ කිව්වා නේද? ඇත්තට මේ තියෙන වචනද? දැන් අපි හිතමු ඇඹුල් රස ගැන ගමුකෝ. හරිද? දැන් ඇඹුල් රස කිව්වම ඔබට එකක් මතක් වුණා නේද? ඒ මතක් වෙච්ච හැඟීම ඇඹුල් රසද? නෑනේ. ඊළඟට හැඟීමට දෙනවනේ ඇඹුල් රස කියලා නමක්. ඒ නම අර හැඟීමද? ඇඹුල් රස කියන නම අර හැඟීම නෙමෙයි. අර හැඟීම ඇත්තටම ඇඹුල් රස නෙමෙයි. ඕක දැක්කන් පස්සේ ඇඹුල් රස කියලා එකක් ඉතුරු වෙනවද? දැන් ඕක තමයි අර පද පරම වෙනවා කියලා කිව්වේ. මේ පදේ පරම වුණාට පස්සේ සසර හැදිලා ඉවරයි. මේ වචන ඇත්ත වුණාට පස්සේ සසර හැදිලා ඉවරයි. ඒක විදිහට කියන වචී සංකාරීති. මේ වචී සංකාර ඔබ හිතනවා දැන් භාවනාව කිව්වම ඔබට එන්නේ මොකද? ඇස් දෙක පියාගෙන මෙහෙම ඉන්න කෙනෙකුට තමයි මෙයාට තමයි මොකද්ද? වචී සංකාර නිරෝධ. බුදු කෙනෙක් බණ කිව්වත්, රහතෙක් බණ කිව්වත් ඒ කියන මුනිවරයාට වචී සංකාර නිරෝධය. ඇයි ඒ වචන ඇත්ත වෙලා නැහැ එයාට. ඒ වචන වල ඒ රැඳිලා නැහැ. ඒක සකස් වෙලා නැහැ. හරිද? ඉතින් හොඳට මතක තියාගන්න. ඔන්න දැන් නාම රූප ආව. ඊළඟට නාම රූප වච්චා සලආයතන. ඊළඟට දැන් ඔබට තියෙනවා ආයතන හයක් පිළිබඳ අදහස. දැන් එනවද නැද්ද? මොකද්ද? මොනවාද? චක්කායතනේ, සෝතායතනේ බොහොම පැහැදිලිව කිව්වා. මොකද්ද? පෙනීම, ඇසීම, දැනීම බොහොම සරල වචන වලින් ගමුකෝ. ඇසීම, දැනීම. ඕකේ කියනවා. එතකොට ඕකේ කියනවා මොකද්ද? දිත්තේ දිත්ත මත්තම්. කියලා ඔහොම අපි විස්තර කරනවා. මොකද්ද? බාහ්‍ය දාරුචීරේ සූත්‍රය. ඔව් සුතේ සුත මත්තම් මුතේ මුතම විඤ්ඤාත මත. ඕකේ ආයෙ තව එකක් කියනවා. ඒතර එහාට කියලා. මොකද්ද? ඔතන පැන වුණොත් තමයි මෙතන පැන වෙන්නේ කියලා. දැන් ඔතන පැන වෙන එක හොඳට තෝරගන්න. දැන් මොකද්ද? රූපේ තිබුණොත් තමයි මොකද්ද? දකින්නා පැන වෙන්නේ. දකින්නා හිටියොත් තමයි රූපේ පැන වෙන්නේ. දකින්නාගෙන් තොරව රූපේ පැන වෙන්නෙත් නැහැ. රූපයෙන් තොරව මොකද්ද? දැනෙන්නා පැන වෙන්නෙත් නැහැ. ඔව්. එතකොට මොකද්ද මේ අජ්ජත්තරු ආයතනෙත් බිඳ වැටිලා යනවා. බාහිර ආයතනෙත් බිඳ වැටිලා යනවා. හරිද? අජ්ජත්ත ආයතනෙත් පිරිසිදු දකින්නවා. බාහිර ආයතනෙත් පිරිසිදු දකින්නවා. එතකොට මොකද්ද? රූපය කියලා යමක් පැන වෙන්නෙත් නැහැ. ඇස යනුවේ යමක් පැන වෙන්නෙත් නැහැ. මේ මදුපිණ්ඩික සූත්‍රයේ මේක දෙනවා මීපැණි වගේ සූත්‍රයක් කියලා කියන්නේ. මදුපිණ්ඩික සූත්‍රය විස්තර කරනවා මොකද්ද? ඇහැ යනුවෙන් ඇහක් පැන වෙයි. පැන වෙයි කියලා කියනවනේ මොකද්ද? තියෙන ඇහක් නෙමෙයි. පැන වෙන ඇහක්. තියෙන රූපයක් නෙමෙයි මොකද්ද? පැන වෙන. දැන් ආයෝකම තමයි මොකද්ද මූලපරියාය සූත්‍ර විස්තර කරේ මොකද්ද? ඇස යනුවෙන් මඤ්ඤණා කරයි. රූපය යනුවෙන් මඤ්ඤණා කරයි. දැන් අර පාන්නාඩියෙන් පෙනිච්ච නිල් පාට මොකද්ද? ඒක බාහිර තියනවායි කියලා මඤ්ඤණා කරනවද? නෑ. ඒක අභ්‍යන්තරේ තියලා මඤ්ඤණා කරනවද? ඒක දැකපු ඇහක් තියනවා කියලා මඤ්ඤණා කරනවද? ඒ දෙක මොකද්ද? ඒ මඤ්ඤණාව නැතුව යනවා. එතකොට මේ ආයතන ටික මොකද්ද? සලායතන නිරෝධයක් ගැන කතා කරනවා. දැන් මේ සලායතන නිරෝධය කියද හොඳට මතක තියාගන්න. නිරෝධය කියන්නේ කලින් එකක් තිබිලා පස්සේ නැති වුණා නම් එහෙමනම් නෙමෙයි. හොඳට මතක තියාගන්න ඕනි. කලින් එකක් තිබිලා පස්සේ නැති වුණා නම් නෙමෙයි. දැන් හොඳට හිතන්න. ඔබ දැන් මිරිගුවක් ඔබට පේනවා. දැන් මිරිගුවේ දෙන්නෙක් යනවා. දැන් දෙන්න මෙහෙම යනවා. හරිද? එක්කෙනෙක් යනවා රහතන් වහන්සේ කෙනෙක් ওই මිරිගුව පැත්තට යනවා. අපි රහතන් මිරිගුව ගැන දන්න කෙනෙක් යනවා කියලා හිතන්නකෝ. මේ මිරිගුවේ ක්‍රියාකාරීත්වය මෙහෙමයි මේක මිරිගුවක්. මිරිගුව ගැන මෙලෝ හසරක් දැනුමක් අවබෝධයක් නැති කෙනෙක් යනවා. දැන් යනකොට අරයට පේනවා ගස් පේනවා වතුර පේනවා. හරිද? අරයා මොකද්ද හිතන් ඉන්නේ? ගහයි වතුරයි තියෙනවා කියලා. අරයා දන්නවා එහෙම එකක් නැහැ කියලා. හැබැයි එයාටත් පේනවා. මෙයාටත් පේනවා එයාටත් පේනවා. හරිද? දැන් අරයට එහෙම එකක් තිබුණා කියලා එයා හිතන් හිටියට එහෙම එකක් තියනවද? එතකොට හොඳට මතක මුලින් සලායතන තිබිලා පස්සේ සලායතන නිරෝධ වුණා නෙමෙයි. කලායතන මුලිනුත් තිබුණේ නැහැ. සලායතන කියලා ඔබ මුලින් මොකද්ද? දැන් ඔබ හීනයක් දකින්න. හරිද? දැන් හීනෙන් ඔබ පිටිපස්සෙන් අලියෙක් පන්නගෙන එනවා. හරිද?
අලියේ පන්නගෙන ඇවිල්ලා අලියේ පන්නගෙන එනකොට හරිද? ඔබ දැන් මේ අලියාගෙන් බේරෙන්න කියලා ඔබ දුවනවා. එතකොට අලියන් පන්නගෙන එනකොට ඔබ අලියාගෙන් බේරෙන්න කියලා දුවන්නේ අලියාගෙන් නිදහස් වීමක් බලාපොරොත්තු වෙන්නේ. හරිද? එතකොට දැන් මේක ඔබ හීනයක් කියලා දැනගන්නවා. හීනයක් කියලා දැනගන්නකොට කලින් අලිය හිඳලා පස්සේ අලිය නැති වුණාද? කලින් අලිය හිඳලා පස්සේ අලිය නැති වුණාද? එහෙම කියන්න බෑ. කලින් බයවීම තියලා පස්සේ බයවීම නැති වුණාද? එහෙම කියන්න බෑ. කලින් දුවන කෙනෙක් ඉඳලා පස්සේ දුවන කෙනෙක් නැති වුණාද? එහෙම කියන්න බෑ. ඕක නෙමෙයි වඩාත්ම වැදගත් දේ. කලින් නිදහස් වීමක් කියලා එකක් තිබිලා පස්සේ නිදහස් වීමක් කියලා එකක් තියෙනවද? ඔය නිවන මඤ්ඤණා කරනවා කියන්නේ ඔහොම එකක් තමයි. නිදහස් වීමක් කියලා එකක් කලින් තියනවා කියලා හිතන් හිටියා. මොකද්ද? මේ සසරත් තිබුණොත් විතරයි නිවනක් කියලා එකක් තියෙන්නේ. හරිද? ඔය සසර කියන එක මොකද්ද කියලා දකින්නකොට අමුතුවෙන් ආයි නිවන කියලා එකක් මොකද්ද? ඉතුරු වෙන්නේ නැහැ. නැත්තම් ඔබ හිතනවා මොකද්ද? අර අතන හොඳට තෝරගන්න ඕනේ. මේ Nirodhe කියන එක කලින් තිබිලා පස්සේ නැති වෙන එකක් නෙමෙයි. ඒක කලින් තිබුණෙත් නැහැ. අර මුලාව විතරයි තිබුණේ. ඉතින් ඔය සලආයතන වලට ආවා. ඊළඟට ස්පර්ශය. දැන් මේ දෙපැත්තක් තිබුණොත් නෙමේද ස්පර්ශයක් තියෙන්නේ. ඇයි රූපයයි කියලා එකක් පැනවුනොත් විතරක් නෙමේද ස්පර්ශය තියෙන්නේ. ඊළඟට මෙහෙම එකක් අහන්න. ස්පර්ශයක් තිබුණ හින්දා නේද ඇහැයි රූපයක් තියෙනවයි කියලා මොකද්ද දැනගත්තේ? මෙහෙම එකක් මම ඔබෙන් අහන්න. ඇහැයි රූපේ නිසා ස්පර්ශය ඇති වුණාද? ස්පර්ශය නිසා ඇහැයි රූපේ ඇති වුණාද? මොකද ඔකෙන් ඇත්ත? ඇහැයි රූපේ නිසා ස්පර්ශය ඇති වුණාද? ස්පර්ශය නිසා ඇහැයි රූපේ ඇති වුණාද? ඔබ ඇහැක් රූපයක් තියෙනවා කියලා දැනගත්තේ ඇයි? ස්පර්ශයක් තියෙන නිසානේ. ඒකත් ආයේ අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යයෙන් හරියට දැක්කොත් ඔබට තේරෙනවා ස්පර්ශය කියලා පණවන්න පුළුවන් දෙයක් ඉතුරු වෙන්නේ නැහැ කියලා. ඒකෙන් මුලාව දකින්න ඔබ. ඊළඟට ස්පර්ශපච්චය වේදනා. වේදනාවත් බොහොම සරලයි වේදනාව. සාපේක්ෂිත නිර්පේක්ෂිත. සාපේක්ෂිත නිර්පේක්ෂිත. දුක් වේදනාව කියන එක සාපේක්ෂිත නිර්පේක්ෂිත. සැප වේදනාව කියන එක සාපේක්ෂිත නිර්පේක්ෂිත. දැන් ඔබට දුක් වේදනාව කියලා දැනෙන එක සාපේක්ෂයිනේ. එතකොට මේ සාපේක්ෂය කියන්නේ ඒ කියන්නේ දැන් මෙහෙම විතර නිර්පේක්ෂව දුක් වේදනාව පමණක් පවතින්න පුළුවන්ද? නිර්පේක්ෂව සැප වේදනාව කියලා එකක් පවතින්න පුළුවන්ද? දුකට සාපේක්ෂව දැනෙන සැපක් මිසක් සැපට දැනෙන දුකක් මිසක් එතනත් මොකද්ද? ඇත්තටම පවතින්නේ නැති එකක් කියලා දකින්න. වේදනාව පිරිසිඳ දකින්න. දැන් මේ විදිහට හතර සතිපට්ඨාන මේකේ අර වේදනානුපස්සනාව අරවා මේ ඔක්කොම මේ අස්සෙන් යනවා. මේක එකක් තෝරගත්තා නම් ඇති ඔක්කොම තේරෙනවා. ඔබ අඩුම ගානේ මේකේ අවිද්‍යාව කියන වචනේ හරියට තෝරගත්තත් ඇති. නාම රූප කියන එක හරියට තෝරගත්තත් ඇති. ඊළඟට විඥානපච්ච ඊට පස්සේ මොකද්ද? වේදනාපච්චය තණ්හා. තණ්හාව කියන්නේ මොකද්ද? එතකොට දැන් මේ ඔබට ඇති දෙයක් හම්බුනොත් එක්කෝ තව භවකටපත් වීම හෝ තියෙන භවෙන් අයින් වීමේ උවමනාවේ තියෙනවද නැද්ද? දැන් හොඳට මතක තියාගන්න මෙන්න මේක තෝරගන්න. ඕක මම හරියට පැහැදිලි කරලා මෙහෙම කියන්න. දැන් හිතන්න. දැන් ඔබට බැඳීමක් තියෙනවා කියලා හිතන්නකෝ. එතකොට බැඳීමක් තියෙන මොකද්ද? දෙපැත්තක් තියෙනවද ඕනේ නැද්ද? දැන් දරුවා ඉන්නවා මම ඉන්නවා. හරිද? එතකොට බැඳීම තියෙනවා. හරිද? බැඳීම තියෙනවනේ. හරිද? දරුවා ඉන්නවා මම ඉන්නවා. හරිද? එතකොට දරුවත් ඉන්නවා නම් මම ඉන්නවා නම් මොකද දරුවා යම් භවකටපත් කරන්න උවමනා වෙනවනේ. හරිද? එතන නැත්තම් ඒ දරුවා යම් භවකටපත් කරලා කවුරුද තව භවකටපත් වෙන්න හදන්නේ? මමනේ තව භවකටපත් වෙන්න හදන්නේ. එතකොට මොකද්ද වෙන්නේ? ඒ තුල මොකද්ද තියෙන්නේ? තව භවකටපත් වීමේ උවමනාව තියෙනවා. එතකොට දැන් මෙතන බැඳීම තියෙනවා. රාගය තියෙනවා. හරිද? දැන් රාගය තියෙන්නේ කොහමද? දරුවා කියන එක ඇත්තක් වෙලා තියෙනකොට මම කියන එක ඇත්තක් වෙලා තියෙනකොට බැඳීම මොකද්ද? ඇත්තක්නේ. එතකොට දරුවා කියන එක ඇත්තක්ද සංකල්පයක්ද මඤ්ඤණාවක්ද? ඒක තේරුණාද මම මේ කියන එක?
දරුවා කියන එක ඒ කියන්නේ එතකොට බාහිර රූපය මොකද්ද? මඤ්ඤණාවක් කියලා දාගෙන. එතකොට දැන් මේ දරුවට බැඳිලා ඉන්න මම කවුද? ඔබ කවුරු හරි මේ ප්‍රශ්න කවදා හරි අහලා තියෙනවද? මම කවුද? ඒකත් කොහොමද හදාගෙන තියෙන්නේ? ඒකත් මඤ්ඤණාවක් කියලා පේන්න පටන් ගන්නව නේද? ඒකත් සංකල්පයක්. එතකොට ඒ පැත්ත බාහිර රූපයක් සංකල්පයක් වෙනකොට අභ්‍යන්තර රූපයක් සංකල්පයක් වෙනකොට මැද තිබ්බ බැඳීමයි කියන එක මොකද්ද වෙන්නේ? ඒක සංකල්පයක්. දැන් අලියා එහෙ පැත්තෙන් හිටියා. මොකද්ද? මේ පැත්තෙන් මම හිටියා. අලියට වෙච්ච බය වහීනේ මොකද්ද කියලා හරියටම තේරෙන්න පටන් ගන්නවා. එතකොට උපාදානයක් තිබ්බනම් හරි. දැන් උපාදාන පත්‍ය භව. මේ භව කියන එක හරිය පරිස්සමෙන් තෝරගන්න ඕන එක. දැන් ඔබට එතකොට පවතින බවක් එක්සිස්ටන්ස් එකක් දැනෙනවද නැද්ද? තිබ්බ අතීතයක් අතීතයේ සිට එක දිගට පැවතගෙන ඇවිල්ලා වර්තමානයේත් ඉඳලා අනාගතයට ගිය බවක් දැනෙනවද නැද්ද? එතකොට මේ දැනිච්ච අතීතය වර්තමානයේ සහ අනාගතය මේ සම්පූර්ණ මේ මහා පැවැත්ම එක මහා අනන්ත විදිහට දැනෙනවනේ. අනන්ත විදිහට මේ දැනෙන මේ භව මේ දැනෙන මේ භවය මොකද වෙන්නේ? භවය නිරුද්ධ වෙලා යනවා. ඒ භවයේ තියෙන බොරුව ප්‍රෝඩාව අඳුන ගන්නවා ඔබ. මේ භවයේ තියෙන ප්‍රෝඩාව අඳුන ගන්නකොට මොකද්ද? ඒ නිසා මොකද්ද? දැන් මොකද්ද කියන්නේ උපත? එතකොට දැන් උපන් කෙනෙක් ඉන්නවද? උපතක් තියනවද? මැරෙන කෙනෙක් ඉන්නවද එතකොට? මරණයක් තියනවද? ජීවත් වෙන කෙනෙක් ඉන්නවද? එතකොට මේ ඔබ මේ මම සහ ලෝකය කියන එකේ එහෙම නැත්නම් මේ නිරීක්ෂකයා සහ නිරීක්ෂණය කරන දේ අර සලායතන වල මුලාව දැක්කට පස්සේ මේ ආයතන වල මුලාව දැක්කට පස්සේ උපන් කෙනෙක් හෝ මැරෙන කෙනෙක් පැනවෙන්නේ නැහැ. ඒක මෙහෙමයි. දැන් මේ වචන වල තේරුම් තෝරගන්න යන්න එපා. දැන් එතකොට දැන් ඊට පස්සේ ඔකම ගියන් පස්සේ මොකද්ද? ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සියල්ලම මොකද්ද? නිරෝධ වෙනවා. නිරෝධ වෙනවා කියන්නේ කලින් තිබිලා පස්සේ නැති වුණා නෙමෙයි. ඒක හොඳට තෝරගන්න. කලිනුත් මිරිගුවකට අහුවෙලා හිටියා. එතකොට කලිනුත් මේකේ වතුර තිබුණේ නැහැ, දැනුත් වතුර නැහැ කියලා තෝරගන්න. එතකොට සසර හැදිච්ච විදිය තේරෙනවා. එතකොට සසර හැදිච්ච විදිය තේරෙනවා. එතකොට කර්මයේ ඉක්මවා යනවා. සම්මුතිය හැටියට කියනවා තමයි ඉතින්. ගලක් පෙරළුණා, ගල කකුලේ වැටුණා. ඒකේ හින්දා වේදනාවක් ආවා, තුවාලයක් ආවා කියලා. සම්මුති වචන ඒවා. සාපේක්ෂ. හැබැයි ඇත්තටම මොකද්ද? එහෙම පැනවීම මොකක්වත් ඉතුරු වෙන්නේ නැහැ. හරිද? හැබැයි දැන් ඔබ එක එක මට්ටමේ ඉන්නවනේ. හරිද? දැන් අර මෙතනදිත් හොඳට මතක තියාගන්න. දැන් ඔබ බණ අහන කොටත් දැන් එනවනේ රාමු ටිකක්. මොනවද එන රාමු ටික? දැන් මේ අවිජ්ජා පත්‍ය සංඛාර කියලා පටිච්ච සමුප්පාදයක් තියෙනවා. මෙන්න මෙහෙම එකක් තියෙනවා. දැන් මේක උපතකුත් නැහැ, මරණෙකුත් නැහැ. මේ මොකක්වත් නැහැ කියලා දැනෙන එකක් තියෙනවනේ. එහෙම දැනෙන්න පුළුවන් ඔබට දැනීගෙන. ඒක ඇත්තක්ද? ඒකත් මොකද්ද? අර රාමු ටිකට අනුකූලවම සකස් වෙච්ච එකක්. එතකොට මේ පටිච්ච සමුප්පාදය කියන්නේ හරි අපි දැන් මේ අවිජ්ජා පත්‍ය සංඛාරේ පහුර කියලා කිව්වේ ඒකයි. පහුර කියලා කිව්වේ ඇයි? ඒකෙන් අපි මොකද්ද? අපි තව කණ්ණාඩියක් හදාගෙන తాවකාලිකව මොකද්ද? අර තිබ්බ මුලාවෙන් නිදහස් වෙනවා. හැබැයි ඒ මුලාවෙන් නිදහස් වෙන්න කියලා මේ දාගත්තු කණ්ණාඩියත් ඇත්තටම කණ්ණාඩියක් විතරයි. එතකොට ඒකේ ඔබ රැඳෙන්නෙත් නැහැ. ඊට පස්සේ ඔබ මොකද්ද? ධර්මයේ කියලා එතකොට රකින්නේ මොකද්ද? රකින්න දෙයක් ඉතුරු වෙනවද? රකින්න කියලා අංශු මාත්‍රයකවත් දෙයක් නැහැයි කියලා දකිනකොට තමයි ශාසනය පටන් ගන්න. නැත්තම් ඔබට දෘෂ්ටියක්, මතවාදයක්, ධර්මයක් මොකක් හරි එකක් රකින්න කියලා එකක් ඉතුරු වෙනවා. ඒකයි කිව්වේ මේක ආගමකුත් නෙමෙයි මොකද්ද? දර්ශනිකුත් නෙමෙයි කියලා. මොකද ආගමක් තියෙනවා නම් ඔබට රකින්න දෙයක් තියෙනවා. දර්ශනයක් තියෙනවා නම් ඒත් රකින්න දෙයක් තියෙනවා. මේක දකින්නකන් රකින්න දේවල් තියෙනවා. හරිද? දැන් අර මිරිගුව පිටිපස්සේ යන මිනිස්සයාට දැන් මේ ආනේ වතුර තියෙනවා, ගස් කොළන් පේනවා, මේ වෙනවා. දැන් ඊට පස්සේ තව කවුරු හරි අරගෙන ඇවිල්ලා මේ මිනිස්සයාගේ අතින් ඇදගෙන ඔය වෙන පැත්තකට ඇදගෙන යන්න ගියොත් මොකද්ද වෙන්නේ? අර මිනිස්සයා
අත ගහලා දාලා හරි ආඩලා හරි කෑ ගහලා රණ්ඩු කරලා මං කොහොම හරි මෙතනට යනවායි කියන යන තැනට එනවනේ. පැහැදිලිද? එතකොට මෙයාට රකින්න දේවල් තියෙනවනේ, පරිස්සම් කරන්න දේවල් තියෙනවනේ. හැබැයි රකින්න පරිස්සම් කරන්න දේවල් තියෙනවයි කියලා කිව්වට ඇත්තටම එකක් තියෙනවද? තිබුණාද? කලින් තිබුණාද? කලින් තිබිලා පස්සේ නැති වුණා නෙමෙයි. ඉතින් හොඳට මතක තියාගන්න සියල්ල මේ ශාසනය කියලා තියෙන්නේ මොකද්ද? මේ එළිය රකින්න එකක් නන් නෙමෙයි. ඔබට මේ රකින්න දෙයක් අංශු මාත්‍රයකවත් දෙයක් නැයි කියලා තේරෙනකොට මිරිගුවසේ දකිනකොට එන අවබෝධයට අපි කියනවා ශාසනය කියලා. ඒ කියන අවබෝධයට. හැබැයි හොඳට මතක තියාගන්න මම අවබෝධය කියලා ගත්තේ ආයි වචනයක්. අවබෝධය කියලා ඔබට දෙකක් මොකක් හරි එකක් තියෙනවා නම් රකින්න. හරිද? ඒ ආයි ඔබට අහුවෙලා. අවබෝධය කියලා දෙයක්වත් මොකද්ද? මේක ඉතුරු වෙන්නේ නැහැ. වචනේ වලින් නම් අල්ලගන්න එපා පුතේ. ආයෙක ආයි රාමුගත වෙනවා නැත්තම් මොකද්ද? අවබෝධය කියලා දෙයක්වත් නැහැ කියලා. අවබෝධය කියලා දෙයක්වත් නැහැ කියලා අවබෝධ වුණොත් මොකද්ද වෙන්නේ? ආයි අවබෝධයක් තියෙනවා. එතකොට ආයි අහුවෙලා ඉවරයි. ඉතින් හොඳට මතක තියාගන්න එකපාර කලබල වෙන්න එපා. මේ අවබෝධ වුණා. දැන් තේරුණා. එහෙම කියලා කලබල වෙන්න එපා. හරිද? ඔබ කලබල වෙන්න ඕනි කොහොමද දන්නවද? ඔබ දැන් මට තේරුණා. මට දැන් අවබෝධයි කියලා ඔබට හිතෙනවා නම් මොකද්ද? ඔබ කලබල වෙන්න ඕනි. ඇයි ඒ කියන්නේ මොකද්ද? තාම ඔබ ළඟ කණ්ණාඩියක් ඉතුරුයි. කණ්ණාඩියක් ඉතුරුයි තාම. හරිද? එතකොට කණ්ණාඩියක් ඉතුරු වුණා කියලා දැනගත්තොත් ඔබට නිදහස් වෙන්න පුළුවන්. ඉතින් දිගටම මේ අධ්‍යයනය කරන්න, පරීක්ෂණය කරන්න. ඒ පරීක්ෂණය කරද්දී කිසිම දෙයකට අහු වෙන්න එපා. හැබැයි අර සම්මුති සත්‍ය විදිහට තියෙන සාපේක්ෂ සත්‍යයන් සමහරවිට අපිට පාවිච්චි කරන්න වෙනවා ඒ විදිහට යන්න. ඉතින් ඒ විදිහට යනකොට මේ හැබැයි සැබෑ ගවේෂණයේ තියෙන සැබෑ සත්‍ය ගවේෂණයේ තියෙන මේ Taman තුලින්ම තමයි. මේ Tamanට ඇහෙන පෙනෙනවා දැනෙනවා කියන එක ඇතුළෙම තමයි. එතකොට දැන් අපි හිතනවා මේ අපිට අරමුණ ටාගට් එකක් තියෙනවා කියලා. ටාගට් එකක් අපි බොහොම අපි තියෙනවා අපි ඇචීව් කරන්න දෙයක් තියෙනවා ටාගට් එකක් තියෙනවා අරමුණක් තියෙනවා කෙලවරක් තියෙනවා. හොඳට මතක තියාගන්න කෙලවරක් තියෙනකන් මොකද්ද? ගමනක් තියෙනවා. හරිද? එතකොට ඔබට මේ කෙලවර විදියට හැදිලා තියෙන්නේ. මේ අවසානයේ විදියට හැදිලා තියෙන්නේ. මේ ටාගට් එක විදියට හැදිලා තියෙන්නේ. අරමුණ විදියට හැදිලා තියෙන්නේ මොකද්ද කියලා පරිස්සමින් බලන්න. ඒක කොහෙද තියෙන එකක්ද? කොහෙද හැදිලා තියෙන්නේ? හරිද? දැන් ඒකත් අර මම කණ්ණාඩි උපමාවෙන් කියන්න. හරිද? දැන් කණ්ණාඩියේ මේක අර අපූර්ව කතාවක් අහලා ඇති ඔබ. හරිද? මේ විද්‍යාඥයෝ ටික හද දිහා බලන් ඉන්නවලු දුරදක්නේකින්. හරිද? මේ බලන් ඉන්නකොට එක පහට පේනවලු හදේ ලොකු සතෙක් ඉන්නවා. ලොකු සතෙක් ඉන්නවා. හරිද? ලොකු සතෙක් හිතාගන්න මේ දැන් ඉතින් මොකද කරන්නේ මේගොල්ලෝ කලබලලා මේ වෙලා අනිත් විද්‍යාඥයන්ටත් කතා කරලා ඔක්කොම කරලා දැන් මේ ගැන ලොකු මේ පරීක්ෂණයක් කරන්න ලෑස්ති වුණාලු. හරිද? ඔන්න ඉතින් ටික වෙලාවකින් එක්කිනෙකුට සිහිය ඇවිල්ලා බලනකොට පේනවලු දුරදක්නේ තියෙනවානේ. දුරදක්නේ අනිත් පැත්තේ කොන. දැන් මේක ලොකු දුරදක්නයක් නේ මේක පාවිච්චි කරලා තියෙන්නේ. අනිත් පැත්තේ කොනේ මොකද්ද? පොඩි කෘමි සතෙක් මොකද්ද? ඒ කෘමි සතා කොහෙ ඉන්නවා කියලා දැක්කේ. හදේ ඉන්නවා කියලා දැක්කේ. හරිද? දැන් එතකොට දැන් ඔබ මේ ඇචීව් කරන්න යන ටාගට් එක මොකද්ද? අර දුරදක්නේ ඉන්න සතා හඳට දාලා යනවා වගේ වැඩක් වෙනවා. දැන් එතකොට ඔබ මොකද්ද? දැන් ඒ සතාව හොයන්න, ඒ සතා ගැන පරීක්ෂණය කරන්න, ඒ සතාව ගිහිලා හඳට ගිහිලා ඒ සතාවලා දකින්න ඔය ඔක්කොම කරන්න යනවද නැද්ද? දැන් ඒ වගේ මේ තියෙන සියලු අරමුණු එහෙමයි. දැන් ඔබට මම කලින් කිව්ව විදිහට දැන් ඔබ පොඩි කාලේ මම අහවල් කෙනෙක් වෙනවා, මෙහෙම වෙනවා. දැන් අන්තිමට ඕගෙන නිවන් දකින්නවා රහතන් වහන්සේ කෙනෙක් වෙනවා කියන එකත් ඔය වගේම එකක් තමයි. ඒක දකිනකොට තමයි රහත් වෙන්නේ. ඉතින් මම ඔබට අර කලින් කිව්ව විදිහට මේ පරීක්ෂණය කරන්න ඕනි මොකද්ද? ඔබ තුලින්මයි. මේ පරීක්ෂණය කරද්දී විශ්වාස සහ අවිශ්වාස වලට බැඳෙන්න එපා. දැන් උපමාවකින් කියන්න. මරණයෙන් මතු උපතක් ඇතද නැතද? විශ්වාසයක්ද ප්‍රත්‍යක්ෂයක්ද? මරණයෙන් මතු උපතක් තියෙනවායි කියලා කෙනෙක් විශ්වාස කරනවා. මරණයෙන් මතු උපතක් නැහැ කියලා කෙනෙක් අවිශ්වාස කරනවා. එතකොට ඒ අවිශ්වාසයත් විශ්වාසයක්ද නැද්ද? ඔය විශ්වාසය අවිශ්වාස කරන්න.
විශ්වාසය අවිශ්වාසය කියන දෙකම අවිශ්වාස කරනවා. මොකද ඒක හැදිලා තියෙන්නේ මොකද්ද? සාපේක්ෂවයි. එතකොට මේ දැන් ඉන්න තැනට සාපේක්ෂව තමයි ඔබ මරණය පනවලක් තියෙන්නේ. මේ දැන් ඉන්න තැනට සාපේක්ෂව තමයි උපතක් හෝ නැවත උපතක් හෝ නැවත උපතක් නැහැයි කියන දෙකම පනවලා තියෙන්නේ. එතකොට මේ දෙකම දෘෂ්ටි දෙකක්. එතකොට මේ දෘෂ්ටි දෙකම හැදිලා තියෙන දැන් ඒකයි මම කිව්වේ ඒ දෙකම හැදිලා තියෙන්නේ දැන් ඔබ ඉෂ්ටන් ඉන්න තැනට සාපේක්ෂව. මොකද්ද? දැන් ඉන්න තැන පිළි අරගෙන මේක හැදිලා තියෙන්නේ. එතකොට දැන් ඉන්න තැන තමයි ඔබ දැන් දාගෙන ඉන්න කණ්ණාඩිය. දැන් ඉන්න තැන. එතකොට මේ කණ්ණාඩියේ තියෙන පාටින් ඔබ දැකලා ඒක එළියේ තියෙන දෙයක් විදිහට ඔබ දකිනවා. අනාගතයක් ඔබ දකිනවා. ඒ විදිහට අහුවෙන්නේ නැති වෙන විදිහට අර හැම වෙලාවෙදිම දැන් ඔබ මෙතන අපි හිතමු මම මෙතනින් හිට ගන්නවා. දැන් මේ මහත්තයා ඇවිල්ලා මෙතන හිට ගන්නවා. හිටගෙන පොළොව දිහා බලන්න කියනවා. හරිද? ඕන මේවා බලන්න ඕන පිටිපස්සත් බලන්න පුළුවන් ඔක්කොම බලන්න මුළු පොළොවම පේනව නේද දැන්? මොකද පේන්නේ නැත්තේ? ඒක තරම් පේන්නේ නැහැ මහත්තයෝ. යටිපතුල් දෙකට යටින් තියෙන පොළොව පේන්නේ නැහැ නේද? හිටන් ඉන්න තැන පේන්නේ නැහැ නේද? අන්න ඒ වගේ කවදාවත් අපිට මේ කණ්ණාඩිය පේන්නේ නැහැ. හැබැයි ප්‍රඥාවෙන් දකින්නත් ඕනි කණ්ණාඩියම තමයි. අපි මේ විදිහ හිටන් ඉන්නවා. එතකොට මරණයෙන් මත්තේ නැවත උපතක් තියෙනවද? නැද්ද? පෙර උපතක් තිබුණද? නැද්ද? කාලය තියෙනවද නැද්ද? මේ ඔක්කොම පදනම් වෙලා තියෙන්නේ. මේ මුළු සසරටම පදනම් වෙලා තියෙන්නේ. අර හිටන් ඉන්න පොඩ්ඩ. අර කණ්ණාඩියේ තියෙන පොඩ්ඩ. ඒ කණ්ණාඩියේ තියෙන පොඩ්ඩ ඔබ තෝරගන්න ඕනේ. ඒ කණ්ණාඩියේ තියෙන පාට ටික තෝරගන්න ඕනේ. ඒක තෝරගත්තා නම් ආයිති වෙන සරණක් ඕනේ නෑ. මේ බාහිරේ සරණක් ඕනෙම ඔක දකින්න නැති තාක්කල්. හොඳයි එහෙනම් ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි. සියලු දුකෙන් නිදහස් වේවා. යහපතක් වේවා. සුවපත් වේවා.